සාදු 2020 වසරේ 9 වෙනි මාසයේ 27 වෙනිදා භාවනා වැඩසටහන අප්පමාද රතෝ බික්ඛු ප්‍රමාදේ භය දස්සිවා අප්‍රමාදීව ශාසන ධර්මයේ වඩන්න ප්‍රමාදෙහි බය දකින්න මේ මාගේ අමාමෑණි ලෝතර බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් සියල්ල දන්නවා වගේ කටයුතු කරන්නේ නැතුව කෝණු හාසෝ කිමානන්දෝ කුමන හාස්‍යයක්ද කුමන සතුටක්ද නිරන්තරයෙන්ම අඳුරේ දැවෙමින් පෙළෙමින් සිටින මේ ලෝකයේ ප්‍රදීපන්න ගවෙස්සත ප්‍රදීපය ආලෝකය සොයන්න එහෙම නැත්නම් උතුම් වූ නිර්වාණ ධර්මය සොයන්න කියන පණිවිඩයයි මේ බණපද වලින් අපිට ලබා දීලා තියෙන්නේ. නිර්වාණය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නාර්ථය. ඒ අවබෝධ කරගන්නේ කෙසේද කියන ප්‍රශ්නාර්ථය. එය මට සම්පූර්ණයෙන්ම සාක්ෂාත් වන්නේ කවදාද? එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ වන්නේ කවදාද කියන ප්‍රශ්නාර්ථය තබාගෙන නිවන් මඟ ගමන් කරන කෙනෙකුට වරදින්නේ එක මොහොතක ඒක හිරු පායනවා වගේ අවදි වෙනවා පින්නතුනේ. එසේ අවදි වුණොත් ඒ අවදිය අප හැම දිනාටම ඒ අවදි කරගත්ත කෙනාට දෙලොව යහපත පිණිස පවතිනවා. සතර අපා දුක් වලින් සදහටම නිදහස් වෙනවා. ඒකාන්ත වශයෙන්ම බුදු කෙනෙක්ගේ විවරණය සහිතව නතේ ගමිස්සන්ති අපායන් කියන ඒ අපායකට නොයැටෙන බලය සහිතව මේ නිර්වාණ මාර්ගයේ ඒකාන්ත වශයෙන් අෂ්ටාර්ය පුද්ගල බවට පත් වෙනවා. අන්නේ වරප්‍රසාදය හිසේ දරා ගන්න, හදේ දරා ගන්නයි ඔබ මහන්සි වෙන්න ඕන. එහෙමනම් පින්නතුනේ කල යුත්තේ දහමට අනුව හිත හදන්නයි ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකක්ද කියලා දන්නේ නැතුව තමන්ට හිතෙන විදියට හිත හැදුවට කවදාවත් නිවන් දකින්න බෑ. ඒ වගේම පින්නතුනේ 100%ක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කර පරිදිම හිත හදන්න නැතුව අනුමානයෙන් දේශන දේශනාවක් අහලා හෝ අනවබෝධයෙන් දේශන දේශනාවක් අහලා හෝ පොතේ තිබ්බ පමණට දේශනාවක් අහලා හෝ හිත හැදුවට එහෙම හිත හදා ගන්නත් බෑ. ඒ නිසාවෙන් පින්නතුනි මුලින්ම විදර්ශනාව කියන එක අවදි කරගන්න ඕන. මුලින්ම පින්නතුන් හරියට දකින්න නිවන කියන්නේ මෙන්න මේකයි. නිවනට යන මාර්ග මේකයි. නිවන කියන තොටුපළ මෙන්න මෙතනයි. ෂේම භූමිය මෙතනයි කියලා හරියටම නිවැරදි ආකාරයෙන් දකින්න ඕනේ. එහෙම දකින්න නැතුව ගමනක් යන්න බෑ. දකින්න නැතුව ගමනක් යෑම ලිපිනය. ඒ ඇඩ්‍රස් එක නැතුව යන ගමනක් වගේ. ඒ නිසා ලිපිනේ ඇතුව ගමනක් යන්න හරියට දකින්න ඕන. දැන් අපේ පින්නතුන් හොඳට දැකලාද තිබෙන්නේ තමන්ගේ ලිපිනේ තමන් යා යුතු තැන. නිවන කියන්නේ මෙන්න මෙයයි, නිරෝධ සත්‍ය කියන්නේ මෙයයි, මාර්ග සත්‍ය කියන්නේ මෙයයි කියලා දැකලා තියෙන්න ඕන නෝනේ. ඒක උපමාවක් කරොත් පින්නතුනේ ගෙයක් හදන්න කලින් ගේ දැකලා තියෙන්න ඕන ප්ලෑන් එකේ.
දිග පළල වට ප්‍රමාණය උස තට්ටු ගාන ඔය ඔක්කොම බලනවනේ. ඒ වගේ ඔබ නිවන දැකලාද තියෙන්නේ කියලා බලන්න. එසේ නැත්නම් පින්වතුනි නුවණින් විමසා ඒක පැහැදිලි කරගන්න ඕන. මේ ගොඩාක් දේවල් කරන්න තියෙන්නේ දේශකයට නෙමෙයි. ගොඩාක් දේවල් කරගන්න තියෙන්නේ Tamanටමයි. Taman නිවන් දකින්නේ පවුලේ අයට ඕන නිසාවත්, දේශකයට ඕන නිසාවත්, බුදුහාමුදුරන්ට ඕන නිසාවත් නෙමෙයි, ඔබේ සතර අපායේ ගලව ගන්න. ඒකට කමක් නැහැ, ඒකට බය නැහැ කියන අයත් ඉන්නවා. ඒ අයට ඒ සිද්ධියම වෙනවා. ඒකට බය වෙච්ච අය, ඒ ප්‍රමාදයට බය වෙච්ච අය අප්‍රමාදී බව ගොඩනගා ගන්නවා. පින්නතුනි තථාගත ධර්මය සාපේක්ෂිත නැහැ. සාපේක්ෂිත නැහැ පින්නතුනි. ඒ නිසා নিরপেক্ষිතයි. දැන් මේ සාපේක්ෂිත নিরপেক্ষිත භාවය අපේම බුද්ධියෙන් හදන නිසා අපි කියනවා එතනනොත් ඔබට මේක සාපේක්ෂිතත් නැහැ নিরপেক্ষිතත් නැහැ කියලා. අපේ මේ ඉන්ද්‍රියන් වල නිරෝධයක් හැම මොහොතකම අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකයි මේ හැටි වචන භාවිතා වෙන්නේ. සංඥාවක් පිහිටන් නැති වෙන විදියටයි ඔබේ මේ හිත හදන්න අපි මහන්සි ගන්නෙ. සාපේක්ෂිතව තෝරලා දුන්නොත් එක පැත්තකට රැඳෙනවා. ද්විත්වයෙන් තෝරලා දුන්නොත් එක පැත්තකට රැඳෙනවා. දැන් මේ අධ්‍යාපනයේ උගත්කම කියන්නේ එහෙම උත්තර මත ඉලක්කම් මත අන්තයක් මත ගොඩ නැගෙන දෙයක්. මේක හරි මේක වැරදි මේක තමයි න්‍යාය මේක තමයි සම්මතය කියලා උගන්වනවා. නමුත් පින්නතුනේ තථාගත ධර්මය එසේ නොවේ. තථාගත ධර්මය වඩන්නෙම පින්නතුනේ ලෝකෝත්තරත්වයේ පිණිස. ලෝකයෙන් ඈතර වීම පිණිස. ලෝකය තියෙන්නේ ඔබ ළඟ. ලෝකය කියන්නේ ඔබ භාවිතා කරන මානසිකත්වය. ලෝකය කියන්නේ ඔබගේ සදායතන ඔබ ළඟ තියෙන සියල්ලට කියන්නේ ලෝකය කියලා කෙටියෙන්. දකින්නවට, අහනවට, දැනෙනවට, හිතනවට, තරහ ගන්නවට, ආදරයට, කරුණාවට, දයාවට, මෛත්‍රියට, ඉරිසියාවට, ක්‍රෝධයට, ප්‍රේමයට මේ ඕන දෙයකට මේ ඔක්කොම එකතු කරලා එක වචනයක් භාවිතා කළොත් එහෙම වචන කියන්න ගියොත් පින්නතුනේ දසදහසක් දසලක්ෂයක් වචන කියන්න වෙනවා මිනිස්සුන්ගේ ළඟ තියෙන චිත්ත ස්වභාවයන්. නමුත් එසේ කියන්න වෙලාවක් නෙවෙයි නිසා කෙටියෙන් සඳහන් කළා ඔය සියල්ලටම තමයි ලෝකය කියන්නේ. මෙන්න මේ ලෝකයෙන් ඈතර වීමයි බුදුහාමුදුරු දේශනා. ඒ ලෝකයෙන් ඈතර වෙන්න හැකියාව ලැබෙන්න පින්නතුනේ මේ ලෝකෙට තියෙන රැවටීම Tamanට ප්‍රත්‍යක්ෂ වුණ මොහොතේ. අතින් අල්ලගෙන ඉන්නේ සර්පෙක් කියලා දැනගත්තාම එසනෙන් අතහරිනවා වගේ Taman මේ ලෝකෙට රැවටීමකයි ඉන්නේ කියලා තේරුම් ගත්ත ගමන්ම එසනින්ම මේ ලෝකේ අතහරිනවා පින්නතුනේ. අන්නේ මොහොතේදී තමයි ලෝකෝත්තර වන්නේ. තාමත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ඇසට ඒ ඇසින් නෙමේ පින්නතුනේ පින්නතුන් මේ ලෝකේ විදර්ශනා කරන්නේ. එහෙම නැත්නම් මේ ලෝකෙ දිහා බලන්නේ ධර්ම අවබෝධය පහළ කරගත්තේ නැති අනිත් සියලුම දෙනා බලන්නේ අර මහා බ්‍රහ්මයාගේ ඇසින්.
අපි හිම වචනයක් භාවිතා කරමු. මහා බ්‍රහ්මයේ ඇසකුත් තියෙනවා, බුදුරජාණන් වහන්සේගේ ඇසකුත් තියෙනවා. ඒ ඇස තමයි අර චක්කුම් උදපාදි කියලා පහල කරගත්තේ. ඒ සම්බුද්ධ ඇස තියෙනවා, මහා බ්‍රහ්ම ඇස තියෙනවා. ඉතින් මේ පුහුදුන් සත්වයාට තියෙන මහා බ්‍රහ්මයේ ඇස. මේ මහා බ්‍රහ්මයේ ඇසින් එයා බලන ලෝකේ හැම තැනම බලන්න පුළුවන්. මහා බ්‍රහ්මයේ ඇසින් හැම තැනම බලන්න පුළුවන්. හැම දෙයක්ම දකින්න පුළුවන්. එක දෙයක් හැරෙන්නට. මහා බ්‍රහ්මයේ ගැසින් පිනතුනේ තමා දෙස බලන්න බෑ. ඔන්න පුහුදුන් සත්වයාට තියෙන ඇසේ තියෙන වැරද්ද. හැම දෙයක්ම දකින්න පුළුවන්, හැම දෙයක්ම ඉගෙන ගනි, හැම දෙයක්ම විඳි. ඒ වුණාට පිනතුනේ තමා දෙස බලන්න බෑ මේ මහා බ්‍රහ්මයේ ගැසින්. තමා දෙස බලන්න පුළුවන්කම ලැබෙන්නේ බුදු ඇසින් පමණයි. තමා දෙස බලන්න හැකියාව ලැබෙන්නේ බුදු ඇසින් පමණයි. ඔබ භාවිතා කරනු ලබන්නේ බුදු ඇසද එහෙම නැත්නම් මහා බ්‍රහ්මයේ ඇසද? මහා බ්‍රහ්මයේ ඇස යනු ලෝකීය ඇසක්. තමා අවබෝධ කර නොගත් ඇසට කියන්නේ මහා බ්‍රහ්මයේ ඇස කියලා. ඒ තමයි මවාපෑව ඇස, මැවුණු ඇස, එහෙම නැත්නම් අපි ඒකට කියන නිම වුණු ඇස, එහෙම නැත්නම් අපි ඒකට භාවිතා කරමු ස්වභාව ධර්මයෙන් ලැබිච්ච ඇස. ඒකට කියන මහා බ්‍රහ්මයේ ඇස. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දකින්න අපිනුතර මේ මහා බ්‍රහ්මයට කවදාවත් තමන් අවබෝධ කරගන්න බෑ. ලෝකේ හැමදේම අවබෝධ කරයි. ආත්ම දහස් ගණන් බලයි. මිනිස්සුන්ගේ කර්මය හා විපාකයේ තියෙන විෂමතා අවබෝධ කරගනි. මිනිස්සුන්ගේ කර්මය ධර්මය වෙනස් කරයි. ඒත් තම අවබෝධ කරගන්න බැරි තැනක ඔහු හිර වෙනවා. ඒකට හේතුව වුන් භාවිතා කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පහ සමලංකృత ඇසක් පාවිච්චි කරන්නේ. ඒක තමයි මහා බ්‍රහ්මයේ ඇස. මේ ඇහි තියෙන දුර්වලතාවයේ දුටු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුර්වලතාවයේ දැක්කා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පහේ දුර්වලතාවයේ තියෙන්නේ. මෙන්න මේ ඇසේ තමයි දුර්වලතාවයේ තියෙන්නේ කියලා දැක්කා. දැකලා උන්වහන්සේ මෙන්න මේ හකුළු වාක්‍යයතොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා මෙන්න මේ මහා බ්‍රහ්මයේ ගෑස ගලවලා විසි කරා. විසි කරනවත් එක්කම පින්නතුනේ අඩු වෙන තැන පිරෙන්නටත් ඕන. මෙන්න මහා විශ්ව ඇස, ලෝකෝත්තර ඇස, බුදු ඇස පහළ වුණා. ඔබටත් තිබෙන්නේ ඔබේ මේ පංච උපාදානස්කන්ධයේ ඇස ගලවා විසි කරන්න ඕන. බුදු ඇස පහළ වෙන්න.
ඒ ඇස සෑදී තියෙන්නේ මස් වලින් එහෙම නෙමෙයි. ඒ ඇස සෑදී තියෙන්නේ දෘෂ්ටිමය ඇසක් වෙනතුනේ. දෘෂ්ටියක් කියන්නේ ඉන්ද්‍රියක් නෙමෙයි. ආකල්පමය ශක්තියක්, සංකල්පයක්. සංකල්ප න්‍යායක්. ඒක මනෝභාවයක් වෙනතුනේ. එහෙමනම් මේ විසි කරන්නේ මනෝභාවයක්. උදාවන්නේ වෙනතුනේ සජීවී තත්වයක්. ඒක තමයි බුදු ඇස කියලා කියන්නේ. එවනම් මේ සංකල්ප ලෝකයකට ආලය කරන ආස කරන නිසා තමයි සංකප්ප රාගෝ. සංකප්ප රාගෝ සංකල්පයකට ඇලුම් කරන මුළු ලෝකය මෙහිමයි. සංකල්පයක් පස්සේ දෝගන යන්නේ මිනිස්සු දිනුමයි කියලා හදා ගන්නවා, පරාජය කියලා හදා ගන්නවා, ලස්සනයි කියලා හදා ගන්නවා, වැදගත් කියලා හදා ගන්නවා, Taman ලොකුයි පොඩි කියලා හදා ගන්නවා. ඒ සංකල්ප ලෝකයේ සංකල්ප රාගයට පුදුම විදියට දුක් විඳිනවා. ඒ යුග වලට හරියන විදියට අමාරුවෙන් අපහසුයෙන් කරන හැමදේම ලොකු දෙයක් හැටියට සලකනවා. ඉතින් මේ සංකප්ප රාගය කැරෙන මේ මිනිස්යාගේ තියෙන උමුතුභාවය දැකලා සංවර වෙනවා. තමන් ගත්ත මානසිකත්වය සිතුවිලි ධාමයේ තුල තියෙන අවිද්‍යාව දැකලා තමන් සංවර වෙනවා. පින්නතුනේ මේ තමන්ගේ අඩුව දකින විටම ස්වභාවයෙන් ඔබ සංවර වේවි. අතේ ඉන්නේ සර්පෙක් කියලා හැඟීමක් ආවොත් ෂණයෙන් අතහැරින්නට අනකරන්න ඕනේ, අතහරිනවාමයි. ඒ වගේම තමන් ගන්න දෘෂ්ටිය තුළ ආකල්ප තුළ දෝෂය තමන් දකිනවා නම් තමන්ට අහිත පිණිස පවතිනවා, ප්‍රයෝජනයක් නැතිව තිබෙනවා කියලා දකින ෂණයෙන් ඒ අතහැර දමනවා නියතයි. ඒ අතහැරීම පින්නතුණී සිතුවිල්ලකින් ආකල්පයකින් නොවන නිසා ඒක ලෝකෝත්තර කුසලයක් බවට පත් වෙනවා. සංකල්ප වලින් අතහරින පුරුද්දක් අපේ භාවනා ආචාර්යවරු පුරුදු කරලා තියෙනවා. ඒක පින්නතුණී ලෝකෝත්තර කුසල් වැඩෙන්නේ නැහැ. ඒකට හේතුව පින්නතුණී අර අතහැරියට ඒක ආකල්පයක්. ඒක අතහැරලා තියෙන්නේ තව ආකල්පයකින් නිසා ඒ ආකල්පය අතහරින්න ආයි තව ආකල්පයක් හදන්න වෙනවනේ. නිමක් නැහැ පින්නතුනේ. ආකල්ප සංකල්ප විකල්ප මොකවත් අවශ්‍ය කරන්නේ යථා තත්ත්වයේ දකින්නකොටම ඉබේටම නතර වෙනවා. උදාහරණයක් වශයෙන් මිරිඟුවක් පස්සේ අපි දුවගෙන ගියා නම් වතුර හොයාගෙන එක මොහොතකදී මේක මිරිඟුවක්, මේකේ වතුර නැහැ කියලා වැටහෙනකොට අපිට අමුතු ආකල්පයක් ඕනේ නතර වෙන්න. ඔබ දකින දේ තුලම නිෂ්ඵලතාවය නිසා ඔබ නතර වෙනවා තව සංකල්පයකින් නොවේ. අන්නේ නතර වීම තමයි පින්නතුනි ලෝකෝත්තර නතර වීම. අන්නේ අතහැරීම තමයි ලෝකෝත්තර අතහැරීම. ඒ අතහැරීම ඇතුලේ ගැටීම නැහැ. ඒ අතහැරීම ඇතුලේ ඇලීම නැහැ. ඒ අතහැරීම ඇතුලේ පුජ්‍යලයක් නැහැ පින්නතුනේ. එහෙමනම් පින්නතුනේ ලෝකෝත්තර අතහැරීමක් තුල පුජ්‍යලයක් සිටින්නට පුළුවන් කමක් නැහැ. ලෝකෝත්තර අතහැරීමක් තුල පුජ්‍යලයක් නැහැ. එවන් වූ අතහැරීමක් ඔබක් සිදු කරන්න. ඒ සදාතනික අතහැරීමක්.
බුදුරජාණන් වහන්සේගේ පිළිවෙත තේරුම් ගන්න හරීම අමාරුයි පින්නතුනේ. හරීම අපහසුයි. ඒක උපමාවක් වශයෙන් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට පැවසුවා දේශනා කළ දවසක්. අස්ලොම් ගහක් 16කට පළල යම් දුරකින් ඈතකින් තියලා අමාවක දවසක වැසි වසිද්දී විදුලි එළියෙන් ඒ අස්ලොම් ගහක් දෙපළ වෙන්න විදින එක ලේසි, මේක දකින්න එක අමාරුයි, නිවන් දකින්න එක අමාරුයි කිව්වා. දැන් ඔබට ඔබ තේරෙන්නේ නැත්තේ ඔබ දුනුවායෙක් නොවන නිසා. ඔබ ඉලක්කයකට දුන්නකින් විදින කෙනෙක් නම් ඔබ දන්නවා ඒ අභියෝගය මොනතරම් අපහසුද කියලා. එමනම් පින්නතේ මොන තරම් සූක්ෂම අන්දමකින් මේක බැලිය යුතුද? නිකන් අපි ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් ශාන්ත දාන්ත වුණාට මදි. මේකට අසහාය බුද්ධියක්, අසහාය ඥානයක් අවශ්‍ය කරනවා. සිහිය කියන එක පින්නතුනේ ඒක මහා පුදුම සිහියක් වෙන්න ඕන. මේක සොයා ගන්නට. ප්‍රඥාව කියන එක පින්නතුනේ ඒක මහා ප්‍රඥාවක් වෙන්න ඕන. ඒ නිසා නිවන් ධර්මයේ දකින අයට අවශ්‍ය කරන සිත්වලට ඥාණයට භාවිතා කරපු වචන තමයි අධිචිත්ත. අධිචිත්ත කිව්වේ එහෙමනම් චිත්ත කියන්නේ තේමන අධිචිත්ත. ඥාන නෙමෙයි. ඥාණයෙන් මේක දකින්න බෑ. ඥාණයෙන් පුළුවන් පවතින්න. ඒ නිසා අධිඥාන, අධිචිත්ත, අධිඥාන අවශ්‍ය කරනවා නිවන් දකින්න. ඒ කියන්නේ අදි කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? අධිචිත්ත, අධිඥාන. එහෙම නැත්නම් මේ චිත්තය අභිභවා කියන යන ලද සිතෙන් ඈතර වෙන ලද අධිචිත්ත ඥාන, ඥානය අභිභවා යන අධිපඤ්ඤා, අධිඥාන. ලෝකෝත්තරත්වය පැහැදිලි කරන්න පිළිතුරු. ඔබ භාවිතා කරනු ලබන්නේ
බුදු ඇසද මහා බ්‍රහ්මයාගේ ඇසද? මහා බ්‍රහ්මයාගේ ඇසට තමයි පින්නතුනේ අපිට ওই ලෞකිකත්වයකදී පේන ඇස සමග ගැටෙන චක්කු විඥානයේ සමග ගැටෙන සියලු අත්දැකීම් හකුලුවා දක්වන්න පුළුවන් මේ මහා බ්‍රහ්මයේ ඇස. ඔබ භාවිතා කරනු ලබන්නේ මහා බ්‍රහ්මයාගේ ඇසද? ඉතින් ඔය ඇසින් තමයි මේ මහා බ්‍රහ්මයා තමයි නිවන් දකින්න හදන්නේ. මහා බ්‍රහ්මයා නිවන් දකින්නේ නැහැ. ඒ මහා බ්‍රහ්මයා උත්තරීතරයි කියලා හිතනකම් නිවන් දකින්නේ නැහැ පින්නතුනේ. මහා බ්‍රහ්මයා කවදක හරි මේ මහා බ්‍රහ්මත්වයෙන් නිදහස් වෙන්න ඕන. ඒ උත්තරීතරයි කියන බවෙන් ඔහු අයින් වෙන්න ඕන. මහා බ්‍රහ්මත්වයට නිවන හොයාගන්න බෑ කියන පරාජය බාර ගන්න ඕන. අන්න එදාට තමයි යා බුදු ඇස අනුගමනය කරන්නේ. ඒ මහා බ්‍රහ්මයා ඔබ ළඟ ඉන්නවා. ඒ මහා බ්‍රහ්මයට කියන්න පින්නතුනේ හොයලා දෙන්න කියන අකාලිකත්වය. අකාලිකත්වයක් හොයාගන්න බෑ මහා බ්‍රහ්මයා. හැම මොහොතකම පින්නතුනේ ගිහිල්ලා කාලේ හිර වෙනවා. මහා බ්‍රහ්මයට වෙන වැඩ. මහා බ්‍රහ්මයට කියන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධ ඉක්මවන්න කියලා. මහා බ්‍රහ්මයා කොච්චර මහන්සි වුණත් අවසානයේ කොහේ හරි මුල්ලක පංච උපාදානස්කන්ධය තුලම හිර වෙනවා. පාරිශුද්ධ වූ සුවිසුද්ධ වූ මාර්යා නොදකින තැනක පිහිටන්න කියලා කියන්න බලන්න මහා බ්‍රහ්මයට. මාර්යා නොදකින තැනකට එක්කන් යන්න කියලා කියන්න බලන්න මහා බ්‍රහ්මයට. පිළිතුරු මහා බ්‍රහ්මයා හඬා වැළපෙනවා. මහා බ්‍රහ්මයට හොයන්න බෑ මාර්යා නොදකින තැනක්. හැබැයි ආයුෂ දිග තැන් හොයාගන්න පුළුවන්. කල්ප කෝටි ප්‍රකෝටි ගණන් දිග තැන් හොයාගන්න පුළුවන්. හැබැයි ඒවයි කෙලවර මරණයක් අහු වෙනවා. ඔන්න මහා බ්‍රහ්මයාගේ ස්වභාවය. ඒසා දිගු කාලයක් ඉඳලා මරණ ආත්ම තමයි ඊට පස්සේ බ්‍රහ්මාත්ම කියලා හම්බ වෙන්නේ. නමුත් බුදුහාමුදුරුව අපිට දේශනා කරානේ අදස්සනං මච්චු රාජස්ස ගච්ඡි. මාර්යා නොදකින තැනකට යන්න. මාර්යා නොදකින තැනකට යන්න. ඔය මහා බ්‍රහ්මයට බෑනේ පින්නතුනි. මහා බ්‍රහ්මයේ ඇසට මාර්යාට නොපෙනෙන තැනක් පේන්නේ. මාර්යාට පේන සීමාවක්මයි පේන්නේ. ඉතින් කවද්ද පින්නතුනේ ඔබ ළඟ තියෙන මේ මහා බ්‍රහ්ම ඇස පරාජය පිළිගන්නේ කවද්ද? ඒ පරාජය පිළිගන්නකම් මේ අභියෝග දෙන්න ඕන. හරියට පින්නතුනේ මේක තරංගයක් වගේ. ද්වන්ද සටනක්.
ද්වන්ද සටනක්. මේ දෙපැත්තෙම ඉන්න අය හිතාගෙන ඉන්නේ මහා බලවන්තයෝ කියලා. දෙපැත්තෙම මේ ද්වන්ද සටනේ ඉන්න අය ඉතින් තරඟ වැදිලම තමයි ස්වභාවයෙන් තීරණය වෙන්නේ තමන් පරාදයි කියලා. නැත්තම් බාර ගන්නෑ. වැටිලම තමයි සිහි නැතුව වැටිලම තමයි පරාජය වෙලාම තමයි ඔන්න බාරගන්නේ. අන්න ඒ වගේ තමයි මේ හිතත්. ඒ නිසා හිතට මේ සටනෙහි යෙදෙන්න ඉඩ දෙන්න ඕන. මොළයට මේ සටනෙහි යෙදෙන්න ඉඩ දෙන්න ඕන. හිත කියන එක ලේසියෙන් බාර ගන්න නැහැ පින්නතුනේ. ඒ නිසා හිතම ඉස්සරහට දාන්න ඕන. හිත ඉදිමිලා ඉන්නවනේ, හිත ලොක්ෙක් වෙලා ඉන්නවනේ, හිත මෙතන මහා ලොකු මවුන්කාරය වගේ ඉන්නවනේ. හිත ලොකු කෙරුම්කාරයෙක්නේ. ඔන්න ලියා ගන්නවා මේ දහම් ගැටපද. අකාලිකත්වය මට ලිහලා දෙන්න. නිර්වාණය ඇති තැන මට සොයා දෙන්න. මායාට නොදකින තැනක් මට පෙන්වා දෙන්න. එතන වාසස්ථානයක් සාදා දෙන්න. මේ අභියෝග ටික දෙන්න ඒ හිතට. ඒ හිතේ අභියෝගات එක්ක කොහොමද සටන් කරන්න කියලා බලන්න. ඔබේ සිත කියන්නේ ඔබ නොවේ. ඔබේ සිත කියන්නේ මාර බලවේගය, සංසාරික මාර බලවේගය. ඒ බලවේගයේ හිතන පතන විදිය හරි අමුතුයි. ඔබ නුවණැතිෙක් වෙලා ඒ සිතට අහු වෙන්නේ නැතුව ඉන්න දක්ෂ වෙන්න ඕන. ඒ සිතට අහු වුණොත් එහෙම ඉවරයි. ඒකට කියනවා තණ්හා දාසෝ කියලා. තණ්හාවට එහෙම නැත්නම් සිතට අහු වුණොත් එහෙම ඉවරයි. ඒ නිසා සිතට අහු වෙන්න එපා. සිත කියන්නේ මහා අකුසල පොදියක්. සිත කැමැතිම අකුසල් කරන්නට. සිත කැමැතිම පවට මිනිස්යාව පොළඹවන්නට. සිත ඉන්නේ හිත බර කරගන්නයි හිත හැදිලා තියෙන්නේ. හිත ඝන කරගන්නයි හිත ඇවිල්ලා තියෙන්නේ. ඝන කරගන්න තරමට බර කරගන්න තරමට තමයි හිතේ පැවැත්ම තියෙන්නේ. නුවණින් තමයි පින්නතුනේ අපි හිත සැහැල්ලු කරගන්න ඕන. ඒ නිසා තථාගතයන්න් වහන්සේ පින් දහම් කිරීම, බණ භාවනා කිරීම, දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ධර්මයෝ පෙන්වන්නේ උඩුගම්බලා පීනනවා වගේ වැඩක්. ඒක හරි අමාරුවෙන් කරන්න ඕන. පොඩ්ඩක් නතර වෙච්ච ගමන් පහලට ගහගෙන යන එක නම් ස්වභාවයෙන්ම යනවා. දහමට හිත යොමු කරගන්න එක, පිනට කුසලයට හිත යොමු කරගන්න එක, බණට භාවනාවට සිත යොමු කරගන්න එක, විදර්ශනා ශක්ති බල ගොඩ නගා ගන්න එක පින්නතුනේ ඉහළට පීනනවා වගේ මහා සතර සම්‍යක්පදානය අවශ්‍ය කරන මහා බලයක් අවශ්‍ය කරනවා. ශ්‍රද්ධා බලය ඕන, වීරිය බලය ඕන, සති බලය ඕන, ප්‍රඥා බලය ඕන. මේක බලගතු කරන්න ඕන. ඒක දුබල වෙලා තියෙන්න බෑ, බලවත් වෙලා තියෙන්න ඕන. දුබල වෙලා තිබුණොත් පින්නතුනේ කෙසෙල් ගස් හුලකට වැටෙනවා වගේ. නිකන් අලියෙක් හැප්පුණත් වැටෙනවා වගේ තියෙනකොට පින්නතුනේ ඒක දුබලයි. අලියෙක් කොන්ද ඇතිරිලුවත් නොවැටෙන ගස් වගේ, මහා හුලඟටවත් නොවැටෙන ගස් වගේ බල සම්පන්න වෙන්න ඕන. ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය.
එහෙම නැත්නම් දුබලයෝ වැටෙනවා අපායට තමයි ගමන් කරන්නේ අකුසල නිසා. දෘෂ්ටිධාරීන් නොවෙන්න ඕන. සංකල්පධාරීන් නොවෙන්න ඕන. සංකල්පගතව ලෝකෙ දිහා බැලුවොත් හැම මොහොතකම ඇලෙන්න ගැටෙන්න හේතු තියෙනවා. දෘෂ්ටිධාරීව බැලුවොත් වෙනතුනේ හැම මොහොතකම ඇලෙන්න ගැටෙන්න තියෙනවා. වැරදි කියලා 1000ක් ඔළුවේ දාගත්තොත් වැරදි 1000ක් පෙනේවි. හරි කියලා 1000ක් ඔළුවේ දාගත්තොත් හරි 1000කුත් පෙනේවි, වැරදි 1000කුත් පෙනේවි. හරි කියලා කෝටියක් දාගත්තොත් ඔළුවේ වැරදි කියලා කෝටියකුත් පෙනේවි. එවිට හරි වැරදි කෝටි දෙකයි. මිනිස්යාට සහනෙන් ඉන්න පුළුවන් වේද? සහනෙන් ඉන්න බෑනේ නේද? කෝටි දෙකක් හැලහැප්පීම් තියෙනවා. මේ පැත්තෙන් හරි හරි කියලා හැප්පෙනවා, අනිත් පැත්තෙන් වැරදි වැරදි කියලා හැප්පෙනවා. එහෙම නෙමෙයි අපි බලන්න ඕන චේතනාම් භික්ඛවේ කම්මං වදාමි. හැම විටම බුදුහාමුදුරුවෝ පිළිතුනේ සියලු ප්‍රශ්නවලදී කල්පනා කළේ චේතනාව. චේතනාවයි බලන්නේ. චේතනාව අහිතක් අනර්ථයක් අවඩක් පිණිසන වේ නම් ඒක වරදක් නොවේ. චේතනාව අහිතක් අනර්ථයක් අවඩක් පිණිස වේ නම් ඒක වැරදි. ඒ නිසා අපිට චේතනා පාරිශුද්ධ සමාජයක් අපිට අවශ්‍යයි. ඒ විට කිසි විටක කෙනෙක් කෙනෙකුට හිතක් අනර්ථයක් කරන්නේ නෑ. චේතනා පාරිශුද්ධ සමාජයක් ඊටාම හොඳයි යහපත්. නීතිගරුක විනයගරුක සමාජයක් ලෝකේ හදලා චේතනා පාරිශුද්ධත්වයකින් තොරව යම් යම් රටවල් වල අපි දැකලා තියෙනවා ඇක්සිඩන්ට් එකක් වෙලා වැටුනහම ඇම්බියුලන්ස් එකක් යනකම් මිනිස්සෙක් කතක්වත් තියන්නේ නැතුව ඒ මිනිස්සයා ලේ ගිහිල්ලා මැරෙනවා එතන. නීතියානුකූලයි. නීතියානුකූලයි. නමුත් චේතනා පාරිශුද්ධත්වයක් නැහැ. ඒ නිසා රුධිරය අධික ලෙස ගැලවීමෙන් වැඩි වේලාවක් පාරේ සිටීම මේ ප්‍රතිකාරයක් නොමැතිවීමෙන් මිය ගියා කියලා සටහන් වෙනවා. එනිසා මිනිස්සුන්ගේ හැම විටම සම්ප්‍රදායකයන් යථාර්ථවාදී නෑ. ඒ නිසා හොඳම ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ අපිට කියලා දුන්නේ චේතනාව. චේතනාව යහපත් කරගන්න කටයුතු කිරීම. ඒක වැඩි වාසි සහගතයි. දැන් මෙතෙන්ට එන පින්නතුන්ගේ චේතනා පාරිශුද්ධත්වය බොහොම හොඳයි. අපි වෙනම කිසි භාවනා ක්‍රමයකට අපි වෛරයෙන් ක්‍රෝධයෙන් බැනවදින්නේ නැහැ, ඊර්ෂ්‍යා කරන්නේ මේ ඉන්න දායකයෝ තෙන්ට වඩා මේ හොඳයි, මේට වඩා ඒ හොඳයි කියලා කියන්නේ. කිසියම් දේශකයෙකුගේ අගුණ දුර්වලකම් කියන්න සම්භාව්‍ය නොවන වචන පාවිච්චි කරන්නේ. අනිසා අපි දකිනවා අපේ ආයතනයට එන පින්නතුන් ප්‍රබුද්ධ පින්වන්ත වාසනාවන්ත පිරිසක්. එහෙම නැත්නම් පෝසත් පිරිසක්. නිසා ඔයත් පින් කරලා තියෙනවා බණපද ටික අහන්න. සංසාරේ ඉඳලා අනන්ත අටපිරිකර පූජා කරලා දාන පූජා කරලා පිරිකර පූජා කරලා කල්යාණ මිත්‍රත්වයේ ප්‍රාර්ථනා කරන්න ඇති. සද්ධර්මයේ කන වෙකෙන්න ප්‍රාර්ථනා කරන්න ඇති. ඒ ප්‍රාර්ථනාවේ ප්‍රතිඵලය අද ඔබට ලැබී තියෙනවා. අවුරුදු කෝටි ගණන් ප්‍රාර්ථනා කරපු දේ අද ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච මොහොතේ අප්‍රමාදී වන්න. කුමක්ද කරන්න තියෙන්නේ? නිවන ඔබට ප්‍රත්‍යක්ෂ වෙනකම්ම නිවන සොයන්න.
මොකද්ද මේ නිර්වාණ කුසලය? කිං කුසල ගවේසි. මොකද්ද මේ නිර්වාණය කියන සත්‍ය? කිං සච්ච ගවේසි. හොයනවා පින්නතුනේ. අපි මේ මොන දකින්නකම් අපි කරේ ඒක පින්නතුනේ. වෙන කිසි දෙයක් නැමේ. මට මේක අවබෝධ වෙන්නේ කවද්ද? මං එතකම් මම මේක බලනවා. කොයි වෙලාවක හරි මේක මට පූර්ණව ප්‍රත්‍යක්ෂ වේවි. වෙලාවක හිත පස්සට අදින වෙලාවල් තිබුණා, ආයි නැකිට්ටා. වැටෙන වෙලාවල් තිබ්බා, ආයි නැකිට්ටා. නීවරණ ධර්මයන්ගෙන් වැසෙන වෙලාවල් තිබ්බා, ආයි ඒ නීවරණ ධර්ම යටපත් කරලා දුරු කරලා නගා සිටුවා ගත්තා. අද කන්න තිබුණට, බොන්න තිබුණට, රක්ෂණේ තිබුණට, මිල මුදල් තිබුණට, රෝග බිය, ව්‍යාධි බිය, ඒ සන්නිපාත රෝගවල බිය, හදිසි අනතුරු වල බිය, ස්වභාවික විපත්වල බිය, මරණ බිය පහ වුණේ නෑ නේද කියා ධර්මයේම සෙව්වා. පින්නතුනේ මේ ධර්මයේ මුණ ගැහිච්ච වෙලාවේ කිසි කෙනෙක් පින්නතුනේ මේ ආත්ම භාවයෙන් හුස්ම හෙලන්න එපා ධර්මය නොදක. මොකද ඔබට කල්ප කෝටි ගාණක් ප්‍රාර්ථනා කරපු අවස්ථාව ඔබට ලැබී තියෙන්නේ බුද්ධෝත්පාද කාලයයි සද්ධර්මයයි ඔබට ලැබී තියෙනවා. ඔබට පොතෙන් බණ කියන කෙනෙක් නෙමෙයි, අවබෝධයෙන් දේශනා කරන උත්තමය මුණ ගැහෙනවා. ඒක ඔබේ අතිශය භාග්‍යවන්ත අවස්ථාවක්. පොතෙන් ලැබෙන්නේ කතන්දරයක් නේ අතීත. නමුත් සජීවී දහමක් ඔබට ලැබෙනවා. සජීවී දහම් පදයක් ඔබට අහන්න ලැබෙනවා. ඒක බලගතුයි. ඔබේ හිත ඍජු කරගන්න සාක්ෂියක් තියෙනවා. මා අනවබෝධිත පුජ්‍යලයේ අනුශාසනයක් නොවේ අනුගමනය කරන්නේ, අවබෝධිත උත්තමයේ අනුශාසනයයි මම අනුගමනය කරන්නේ. ඒ නිසා මම බය නැහැ. මම එඩිතරයි. මග වරදින්නේ සැක නැතුව කියන්න පුළුවන්. සංස්කාර ලෝකයේ අතරමන් නොවි සංස්කාරකයන් අභිභවා ජය ගන්නට මන් පෙත් පෑදෙනවා. මොකක්ද අපි අවබෝධ කරගන්න තියෙන්නේ? මහා බ්‍රහ්මයසට දකින්න බැරි දේ අවබෝධ කරගන්න තියෙන්නේ. මේ දේ දකින්නට තියෙන දුර්වලතාවය මහා බ්‍රහ්මයේ ඇස තුල තමා තේරුම් ගන්නටයි තියෙන්නේ. ඔබේ ඇස ඔබට කරන බොරුව, ඔබට කරන රැවටීම ඔබ තේරුම් ගන්න ඕන. මේ ලෝකේ ලොකුම රැවටිලිකාරය පින්නතුනේ වෙන කවුරුවත් නෙමෙයි. ඔබේ මනස. ඔබව රවට්ටන මේ ලෝකේ ඉන්න බරපතලම රැවටිලිකාරයා ඔබේ හිත. ඔබේ හිත ඇරෙන්නට වෙන රැවටිලිකාරයෙක් නැහැ. මේක පිළිගන්න, මේක තේරුම් ගන්න, මේක වටහා ගන්න, මේක යථා අවබෝධය කරන්න. සිත කියන්නේ පින්නතුනේ පරම සතුරෙක්. ආශ්‍රයට නොසුදුස්සෙක්. පළවා හැල යුත්තේක්. හලාහල විසක්සේ දුරු කළ යුත්තක්.
බලන්න හිතෙන් අහලා තාම ආව හැමදාම මුලා කරනව නේද කියලා බලන්න අහලා මාරයා කියනවා ඇවිල්ලා මේ ඔබට තියෙන්නේ ලස්සන ශරීරයක් මේ තියෙන්නේ ඔබට මේ දේවල් ඒ රවට්ටනවා විතරයි කිසි දෙයක ඔබට පාලනයක් අයිතියක් නැහැ බලන්න ඔබේ ශරීරයේ අයිතිය ඔබට තියෙනවද කියලා හැමදාම දිරනවා හැමදාම ලෙඩ වෙනවා හැමදාම අනුන්ගේ කම්මලක් නඩත්තු කරනවා වගේ වැඩකාරයෙක් වගේ මේකට අපි සේවය සපයනවා මොන අයිතියක්ද ඒ රැවටීමෙන් ඔබ අයින් වෙන්න ඔබ හිතාගෙන හිටියා නේද ඔක ඔබේ කියලා නෑ ඔබ අනුන්ගේ කම්මලක යකඩ තලන්නෙක් දරදියා දින්නෙක් වැරදි හැඟීමක් නේද ඇති වෙලා තියෙන්නේ මගේ ඇස මගේ කන මගේ නාසය මගේ දිව ශරීරය මගේ ආකල්ප චින්තන කියලා හොඳට කම්මල පරිස්සම් කරනවා වැඩක් තියනවද වැඩක් නැහැ ඒ වැඩක් නැති බව යථාවබෝධය එහෙම නැත්නම් සිත අවබෝධයට ගන්න ඕන ඔබ නම් අවබෝධයට ගනි උඩින් නමුත් ඔබේ සිත ඒ නිසි අවබෝධයට පත් කරවන්න ඔබ දක්ෂ වෙන්න ඕන අපිට තියෙන බෙදෙනතුනේ අභියෝගයේ සිතට ධම වටහා දීමයි අපි මේ නුවණට ධර්මයේ වටහා දෙන එක නෙමෙයි සිතට ධම වටහා දීමයි අපි කළ යුත්තේ නුවණ නම් සියල්ල දන්නවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි දන්නවා සම්මා දිට්ඨියෙන් පටන් ගත්තාම සම්මා සමාධිය දක්වා සම්‍යක් ඥාන දර්ශනය දක්වාම දන්නවා අෂ්ට සමාපatti අභිඥා මේ ඔක්කොම දන්නවා මාර්ගඵල හතරම දන්නවා දැනුම නමුත් සිත ඒකක්වත් දන්නේ නැහැ සිත අඳුරේ සිත ආලෝකවත් කරන්න සිතට මේ දේවල් පැහැදිලි කරලා දෙන්න සිත කියන එක පින්නතුනේ හේතු සාධක නැතුව ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව කිසි දෙයක් බාර ගන්න නැති තැනක් ඒ නිසා දුක් විඳින්නේ හිත නේද හිත අවබෝධයටපත් කරන ඔබේ සිත අවබෝධාත්මකයිද ප්‍රශ්නාර්ථය ගොඩනගන්න ඔබේ සිත අවබෝධාත්මකයිද මෙතන දෙකක් පවතිනවාද කයක් සහ සිතක් සිතක් නැති කයක් විතරක් තියෙන පිනතුනේ මේ උත්තම ආර්ය ශ්‍රාවකයන්ට පමණයි අනිත් අයට හිතකුයි කයකුයි දෙකක් තියෙනවා කය විතරයි තියෙන්නේ හිතක් නැහැ එහෙමනම් මානසික ගැටලු නැහැ. කයේ තියෙන ගැටලු පමණයි. මානසික දුක් නැහැ. කයේ දුක් පමණයි. බලන්න පින්නතුනේ ඔබගේ පපුව මැද හිර වුණු ඒ සක්කාය දිට්ඨිය ඔබ මොනතරම් පපුවේ හිර කරවනවද කියලා. සමහර අයට ඔක දැනෙනවා. පපුව මැද මහා ගල් ගෙඩියක් වගේ
බැලුමක් වගේ මොකද්ද හිරගතිය. සමහර අයට මේක එක එක තැන්වලදී දැනෙනවා. උගුරෙන් දැනෙනවා, ඔළුවෙන් දැනෙනවා, පපුවේ දැනෙනවා. මේක තමයි දිෂ්ටිය, බලවේගය. සක්කාය දිට්ඨිය, යක්ෂාවේශය. මායя වැළඳගෙන සිටින්නේ එතනයි. ඒ තමයි සංසාරික නොසිඳෙන තණ්හා බලය. ඒ ඉවතලන්න අන්තයකට නොවැටෙන මාර්ගය අනුගමනය කරන්න ඕන. අන්තයකට නොවැටෙන මාර්ගය දකින්න බෑ මේ මහා බ්‍රහ්මයේ ගැසෙන්. ඒකට බුදු ඇසට අපි පරිවර්තනය වෙන්න ඕන. බුදු කෙනෙක් කියලා දුන්න විදියට බලන්න ඕන. කොහොමද බුදු කෙනෙක් බලන්න කියන්නේ? දුකෙන් බලන්න එපා. දුකෙන් බැලුවොත් ඔබට නිර්වාණය පේන්නේ නැහැ. දුකෙන් බැලුවොත් නිවන පේන්නේ නැහැ. මොකද්ද දුකින් බැලුවොත් නිවන පේන්නේ නැහැ කියන එකේ අදහස? දුකින් කියන්නේ පින්නතුනේ දුකින් බලනවා කියලා කියන්නේ මෙන්න මෙයයි. රූපයට සාපේක්ෂිතව බැලීම, වේදනාවට සාපේක්ෂිතව බැලීම, සංඥාවට සාපේක්ෂිතව බැලීම, සංකාරවලට සාපේක්ෂිතව බැලීම, විඥාණයට සාපේක්ෂිත බැලීම, පංච උපාදානස්කන්ධයෙන් බැලීම. පංච උපාදානස්කන්ධය රැස් කිරීමට කියන දුකින් බලනවා කියලා. මොකද සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියපු නිසා මම කියනවා ඒකට දුකින් බලනවා කියලා. දුකින් බලන්න එපා. දුකින් බැලුවොත් නිවන පේන්නේ නැහැ. පංච උපාදානස්කන්ධේ ඉක්මවා පංච ඉන්ද්‍රියන් ඉක්මවා බලන්න. අන්න එවිටයි ඔබ දුකෙන් තොරව බලන්නේ. දුකෙන් තොරව නිවන් දකින්න. දුකෙන් තොරව නිවන් දකින්න. නිවන් දකින්නෙත් දුකෙන් තොරවයි. බලන්න මේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ඔබ දරන වීරිය කොයි වගේද කියලා. අඩු වීරියකින් මේ කන්ද නගින්න බෑ පින්නතුනේ. අඩු ශ්‍රද්ධාවකින් මේ කන්ද නගින්න බෑ. උවමනාව නැත්තම් ඉතින් ඇඟට වීරියක් පහළ වෙන්නෙත් නෑනේ නේ.
දැන් බලන්න අපිට ශ්‍රී පාදේ වඳින්න ඕන කියන ශ්‍රද්ධාව ඇති වුණාම වීරියකුත් එකට පහළ වෙනවනේ. පඩිවල ලිස්සල වැටෙන්නේ නැති වෙන්න හොඳ ප්‍රඥාවකින් සතියකින් සමාධියකින් කන්ද නගිනවා. ඉතින් මගට යනකොට හරි අමාරුයි. හම්මෝගේ ගිය කන්ද නගිනවා. ටිකක් මහන්සි වුණාම අතේ පයේ විඩාව යන්නත් වාඩි වෙලා තේකුත් බ්‍රේන් ටීකුත් බොනවා. ආයි කරුණා කරමු කියලා ආයි නගිනවා. හරි දුකයි. ආයි කන්ද බලලා හුස්මක් හෙලනවා. ආයි නගිනවා. ආයි පල්ලම බලලා හිතනවා මේ ටික ආයි බයින්ටත් ඕන නේද කියලා. හේත් කරන්න දෙයක් නැහැ. ගත්ත අභියෝගේ මන් නගිනවා. කලාතුරකින් ටික ටික පිරිසක් අපි දැකලා නැද්ද? කන්ද දැකලා මං කාර් එකේ ඉන්නම් ඕගොල්ලෝ ගිහිල්ලා එන්න කියලා ඉන්න අයත් ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා අපි නිකන් පරිසරය බලන මගට එන්නම් මගට ඇවිල්ලා ආයි හැරිලා යන්නම් කියලා එනවා. සමහර අය නගින්නම ඇවිල්ලා කටවරද්දගෙන එන්නේ නම් අලි කොටි පෙරලන්න වගේ එන්නේ. පස්සේ කකුල් දෙක වෙවුලනවා කියලා අඬලා මෙන්න ආයි එනවා පල්ලෙහාට. මේ හොඳ හයි ආත්තිය තියෙනවා. අර මේ කටවරද්දගෙන. ඒ කියන්නේ මානසික බලය පිරිහුනොත් මගදී ශරීරය කොච්චර ශක්තිමත් වුණත් අපි දැකලා තියෙනවා පල්ලෙහාට බහින හොඳ සද්දන්ත මිනිස්සු. සමහර අය අපි දකිනවා කකුල් දෙක නැති අය අත් දෙකින් සිරිපා කරුණා කරනවා. ඊටාම දුබලයි කියන අය මේ යනවා. ඒගොල්ලන්ට දවස් දෙකක් තුනක් යනවා වෙන්න පුළුවන් සිරිපාද නැගලා සම්පූර්ණ කරන්න. නමුත් මේ මිනිස්සේ යනවා. මේ මිනිස්සේ යනවා. ඔබ ළඟ ඇති වීරිය, ඔබ ළඟ ඇති ශ්‍රද්ධාව, ඔබ ළඟ ඇති ප්‍රඥාව ඔබම පරීක්ෂා කරලා බලන්න. ජීවිතේ අනන්ත වේදනා විඳලා ඇති. මව්පියන් නැතිවීමේ දුක, ස්වාමි භාර්යාවරු නැතිවීම දුක. එහෙම නැත්නම් අනාගතේ පැමිණෙන දුක. මේ ඔක්කොම තේරුම් අරගෙන තේරුම් ගන්න මේ ධර්මය නැමැති උතුම් ශ්‍රී පාදය වන්දනා කරගත්තොත් තමයි අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. අකාලික වුණොත් මේ මනසේ තියෙන සියලු බැඳීම් ලිහා දැම්මොත් විතරයි අපිට නිවන් දකින්න පුළුවන්. සියලු බැඳීම් ලිහා දැම්ම කියලා කියන්නේ පිටුතුනේ එයා ළඟ කුහක කන්නේ. එයා ළඟ ලෝභය, තණ්හාව, මානය, ඊර්ෂියාව ඒ වගේ දේවල් නැහැ. හරි ස්වභාවිකයි. පිනතුනේ ස්වභාවික වුණාම ගසක් වගේ, මලක් වගේ, ගඟක් වගේ, ඒක මහ පොළොව වගේ. දැන් මහ පොළොවට මොනවද මේ මහ පොළොවේ අයිති කරගන්න ඕන? මට කිසි දෙයක් අයිති කර ගැනීමට අවශ්‍ය නැහැ. මක් නිසාද යත් මා මහ පොළොවමයි. දැන් ඔබ මහ පොළොවම නොවිච්ච නිසා ඔබ මහ පොළොවේ ගොඩාක් දේවල් අයිති කරගන්න පොරබදනවා ඇති. ඒත් මහ පොළොව බවට පරිවර්තනය වෙච්ච ආර්ය ශ්‍රාවකයෝ දකිනවා මම මහ පොළොවේ මේ මොන දෙයක් අයිති කරගන්නද? මා මහ පොළොවමයි. වර්ග දේශනා කරනවා බුදුහාමුදුරුවෝ. මහණෙනි මහ පොළොවසේ වාසය කරන්න. මොන තරම් ගැඹුරු දේ බුදු වදන. මහ පොළොවට අයිති කරගන්න, යුද්ධ කරගන්න දෙයක් නැහැ නේ. මක් නිසාද? මා මහ පොළොවමයි.
ඒ නිසා ඔබ මහ පොළොව සේවාසය කරන්න. අභියෝග නැහැ. දිත්වයක් නැති සමාන්තර ඒකාත්මික ලෝකයක් තියෙන්නේ. දෘෂ්ටිධාරීන් වෙලා, සංකල්පධාරීන් වෙලා, චින්තනධාරීන් වෙලා, දෘෂ්ටි බෙදලා, සංකල්ප බෙදලා, දෙයියෝ බෙදලා නේද? එක යුද්ධයක් කරගන්නවා. ඔබ කොතනද ඉන්නේ? ඔබ රැවටිලාද ඉන්නේ? ඔබ මුලා වෙලාද ඉන්නේ? හාත්පස ඔබේ සිත නිවිලද තියෙන්නේ? තව දැනගත යුතු දෙයක් නැද්ද කියලා බලන්න. හරියට දැනගත්තොත් වෙනතුනේ ධර්මය ආයි ධර්මයක් ඕනේ. ආයි ධර්මය වුණත් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ මේ ධර්මය ඇසුරු කරන්නේ කියන එක නෙමෙයි. ධර්මය ඇසුරු කරනවා. නමුත් සියල්ලම අවබෝධ කරගත් දේවල්ම කියලා නැවත නැවත කල්පනා වෙනවා මිසක් ආයි මට ඒකේ අවබෝධ කරගත යුතු දෙයක් නැහැ කියලා දැනෙනවා. නමුත් ධර්මයේ මෙනෙහි කිරීම, ධර්මයේ ශ්‍රවණය කිරීම මේක මිහිරක්. මේක සැනසෙල්ලක්. පනින්න පින්නතුනේ මේ සංසාර චක්‍රයෙන් එළියට ඉන්න එපා. එළියට පනින්න ඕන මේ සංසාර චක්‍රයෙන් එළියට. මේ බඹයක් පමණ ශරීරයෙන් එළියට යන්න ඕන පින්නතුනේ. මේක ඇතුළේ ඉන්න එපා. අන්තරාදායක තනක්. රේල් පාරේ ඇවිදගෙන යන එක නෙමේ භයානක. මුහුදු යන එක නෙමේ භයානක. අතුරු යන එක නෙමේ භයානක. භයානක වෙන මේ ඉන්ද්‍රියන් අතර හිර වෙලා ජීවත් වෙන එක. කොහොමද එළියට පනින්නේ? ඔබ මේ ඉන්ද්‍රියන් අතර මේ ලෝකයේ කියලානේ අපි ඒකට කියන්නේ. ඒ ලෝකයේ ඔබ අල්ලගත්ත දේවල් තියෙනවා. මේ ඇස මම මගේ ආත්මය, මේ මගේ කන, මේ මගේ හැඟීම්, මේ මගේ සංකල්ප, මේ මගේ අයිතීන් කියලා අල්ලගෙන තියෙන මෙන්න මේ අල්ලගත්ත ඒවා බිමින් තියන්න වෙනවා එළියට පනින්න. එළියට පැනගන්න බැරි මෙන්න මේවා බිමින් තියාගන්න බැරි හින්දා. තේරුණා නේද? හරකෙක්ගේ කලේ වෙනතුනේ අර පොළු කෑල්ලක් ගැට ගැස්සුවාම ඒ සතාට බෑනේ එතනින් වැටෙන් එහාට පැන ගන්න බෑ, හිර වෙනවා. වඳුරා අර උගුලට දාලා කැවුම් ගෙඩිය අල්ලගත්තට පස්සේ ඒක අත්හරින්න බැරි නිසා අත උගුලෙන් මුදව ගන්න බෑ. ඒ වගේම පින්නතුනේ පින්නතුනොත් අර රිලා උගුලේ වගේම ඇස අල්ලගෙන මිට මොලෝගෙන එළියට පනින්න බෑ, හිර වෙනවා. හිත අල්ලගෙන පුජ්‍යලය අල්ලගෙන
දුවදරුවෝ අල්ලගෙන ධනය සම්පත් අල්ලගෙන ගෙවල් දොරවල් අල්ලගෙන කෝ හිර වෙනවා එළියට පනින්න බෑ. නොයෙකුත් ආසත් හැඟීම් අල්ලගෙන එළියට පනින්න බෑ පිනතුනේ. එහෙමනම් විදර්ශනා ධූරයේ යෙදෙන හොඳ බුද්ධ පුත්‍රයෙක් යුද බට ඇතෙක් වගේ මේ ලෞකික ලෝකයේ සම්පූර්ණයෙන්ම බිඳ දමාගෙන එළියට යන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕන. ඒ ශක්තිය ලැබෙන්න වෙනුතුනි බලන තැන නුවණින් දුක දකින්න ලැබෙන නිසා. සිද්ධාර්ථ කුමාරයන්ට නිදහස් වෙන්න හැකියාව ලැබුණේ ඒකයි. පින්නතුනි බලන තැන කෙලවර දුකක් පරිවර්තනය වෙන බව. මේක දුකක් අවසානයේ මහා විපතක් මහා දුකක් ලැබෙන බව තේරුණා. අපටත් එහෙමයි පින්නතුනි. මම මේ රටේ තියෙන හැම ශේස්ත්‍රයක් පිළිබඳවම තෘප්තිමත් විය හැකි පරිපූර්ණ විය හැකි ශේස්ත්‍රයක් තිබේද කියලා බැලුවා. කිසිම ශේස්ත්‍රයක් තුළ එහෙම පරිපූර්ණත්වයක් නැහැ. අවසානයේ සංවේගයක් විලාපයක් විතරයි තිබෙන්නේ. මම හිතන ශේස්ත්‍ර ජයගත්ත මිනිස්සුන්ගේ ජීවිත දිහා බැලුවා. එතකොට මගේ පූර්වාදාශය කරගන්න යන්නේ මෙන්න මේ අහවල් මිනිස්සයා නේද කියලා අපි හිතනවා. දැන් ඔබ ලෞකික ලෝකේ ඔබ දකින ශේස්ත්‍රයක හිතන්නකෝ ඔබේ සිහිනය පරිපූර්ණ කරගත්ත මිනිස්සෙක් මේ ලෝකේ ඇතිනේ නේ. ඒ මිනිස්සයාගේ ජීවිතේ පරීක්ෂා කරලා බලන්න. එතකොට ඔබටත් ලැබෙන්නේ ඔබගේ ශේස්ත්‍රයේ පරිපූර්ණත්වයේ දවසට අන්නේ දුක් ටික. සපයිද කියලා බලන්න. වෙනතුනේ මම පොඩි කාලෙම අවුරුදු 10 12 දිම මහා අමුතු පඬිතෙක්. මම පිරිවෙනට ගිහිල්ලා මට මතකයි තාමත් පිරිවෙනේ ඉන්න අපිට පාළි උගන්වන හාමුදුරුවන්ගෙන් සෝමරතන කියලා හාමුදුරු කෙනෙක් හිටියේ. උන්වහන්සේගෙන් මම ඇහුවා දැන් අපි මේම ඉගෙනගෙන මොකද කරන්නේ කියලා ඇහුවා. ඕම ඉගෙනගෙන ඉතින් අපි පිරිවෙන්න අවසානය කළා හොඳට ඉගෙනගෙන මේ ගියපු දවසේ මහාන කතන්දර මේ හොම් ගිහලා විශ්වවිද්‍යාලෙම යන්න පුළුවන්. විශ්වවිද්‍යාලෙ ගිහලා ගිහිල්ලා ඉතින් ඔය රැග් එක එහෙම ගාලා අවුරුදු 4ක් 5ක් läගලා පිකටින් කරලා ස්ට්‍රයික් කරලා කරලා ඕමාරි උපාධියත් අරගෙන මේ වමර එළියට එනවා කිව්වා. එළියට ඇවිල්ලා ඉතින් තව ටික කාලයක් ඉන්නකොට മന്ത്രി කෙනෙක්ගේ පස්සේ ගිහිල්ලා බොහොම අමාරුවෙන් කොහොමද ගුරුපත් වීමක් පටලවා ගන්නවා කිව්වා. ඊට පස්සේ ඉතින් පිරිවෙනක හරි ඉස්කෝලේක හරි මම උගන්න ගුණ ගන්න යනකොට ඉතින් ටික කාලයක් යනකොට විදුහල්පති කෙනෙක් පරිවේනාධිපති කෙනෙක් වෙනවා. එවන පරිවේනාධිපති හාල් දැන් එයාට අවුරුදු 55ක් 60ක් විතර වෙනවා. මම ඇහුවේ පරිවේනාධිපති හාමුදුරුවෝ සතුටින්ද කියන ප්‍රශ්නයයි ඇහුවේ. ඒ කියන්නේ සෑහීමකටපත් වෙලා හරි සතුටෙන්ද මම දැකලා තියෙනවා මේ පරිවේනාධිපති හාමුදුරුවෝ හරි මහතයි සාහනේ මිනිස්සු 3-4 දිනක එකට බැඳා වගේ ඇවිදිනකොට බැරල්ලයක් ඇවිදිනා වගේ ඇවිදින්නේ. ඉතින් මට තේරෙනවා හරි අමාරුයි වාහනයකට නිකන් වෑන් එකකට මිසක් තල්ලු කරන්න කාර් එකකට නම් බෑ. දොර කඩලා වුණ තල්ලු කරන්නේ. මම බලලා උන්වහන්සේ සතුටෙන්ද කියලා ඇහුවා. හාපුනේ අපිට විතරවත් සැනසෙල්ලක් නැහැ. උන්වහන්සේට ගමේ ප්‍රශ්න, පන්සලේ ප්‍රශ්න, පිරිවෙනේ ප්‍රශ්න ඔක්කොම ප්‍රශ්න ඔළුවේ මේ උන්වහන්සේට එහෙම සැනසෙල්ලක් නැහැ කිව්වා. ඉතින් මං කිව්වා ඇයි අපි එහෙනම් මේක ඉගෙන ගන්නේ? වැටුපක් ලබන්නද? වැටුපද බලාපොරොත්තු වෙන්නේ? වැටුපේ දාසල රුපියල් 12500 ගුරුවරයෙක්ගේ වැටුප. මේ ඉතින් ඕකද බලාපොරොත්තු වෙන්නේ? එහෙම නැති ඊට වැඩි මුදලක් හොයන්න පුළුවන් වෙන ක්‍රමවේද වලින්. මොකටද මේ? එහෙමනම් අපි හොයන්න ඕන නිවෙන ක්‍රමයක්
පරිපූර්ණත්වයට පත් වෙන ක්‍රමයක්. ඒ නිසා ජීවන උපායක් හදාගන්න ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. ඒ ඉතිහාසයක් ඉගෙන ගන්න ඕන, රටක් භූමියක් ගැන ඉගෙන ගන්න ඕන. ඒව සරල දේවල්, ඒව මහා ලොකු ඔළුවේ දරාගෙනම ඉන්න ඕන දේවල් නෙමෙයි. ඒවා මොහොතක දැනුමක් ඇති කරගෙන යම් කිසි සරල સિદ્ધාන්තයක් මන් සටහනක් ඔළුවේ තියෙන්නට ඕන. එහෙම නැතුව මේ මහා දැන් මට මේ ඉතිහාසඥයෙක් වගේ මුළු ඉතිහාසෙම ඔළුවේ දරාගෙන මම ඉන්නේ නැහැ. මොකද මම ඉතිහාසඥයෙක් නෙමෙයිනේ. ඒ විශේෂ ඉන්න කෙනා ඒක තියාගන්නේ. ඉතින් ඒ වගේ පින්නතුනේ ඒ අවශ්‍යයි. නමුත් අපගේ මූලික පරමාර්ථය වන්න ඕන නිවීමක් තියෙන මාර්ගයක, සැනසීමක් තියෙන මාර්ගයක අපි ගමන් කරන්න ඕන. සැනසීමක් තියෙන මාර්ගයක, නිවීමක් තියෙන මාර්ගයක අපි ගමන් කරන්න ඕන. මේක සොයා ගන්න පුළුවන්කම තියෙන පින්නතුනේ ප්‍රඥාවන්තයන්ට. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ. දුෂ්ප්‍රඥයන්ට මේක හොයාගන්න බෑ, මේක තේරෙන්නේ. ඒ දුෂ්ප්‍රඥෙක් හොයාගන්න පුළුවන්. දුෂ්ප්‍රඥෙක් කියන්නේ පින්නතුනේ අර black and white බල්ලෙක් වගේ තමයි. බල්ලට black and white පෙවුනයි කියලා අපිව පලිදනේ. උට black and white පේනවායි කියලා අපි පලි නෑ. ඒ නිසා දුෂ්ප්‍රඥයෙකුට මේ ධර්මයේ හරය තේරෙන්නේ නෑ, වටිනාකම තේරෙන්නේ නෑ. ඔව් බුරනවා, මේක නිග්‍රහ කරනවා, නිඳා කරනවා, අපහාස කරනවා, වැරදි කොහොම හරි හදාගන්න බලනවා, පටලවල හරි වැරදිකාරයෙක් කරගන්න බලනවා. ඒක තමයි දුෂ්ප්‍රඥයෙක්ගේ, පාපතරයෙක්ගේ, චින්චිමානිකාවගේ, දේවදත්තලාගේ හැටි. ඒක කවදා සංසාරේ හිටියා, මොකද අපායත් හිස් වෙනවනේ. ඒකට යන මිනිස්සු ඉන්න ඕන. අපායට යන්න ඕන නම් හොඳම මාර්ගය තමයි ධර්මයට ගරහන්න, නිඳා කරන්න. මොකද මේක විශ්ව සත්‍යයක්, විශ්ව සාධාරණ ධර්මයක් වෙන නිසා මහා බලගතුයි, මහා බල සම්පන්නයි, දේව් බමුණු වන්දනා කරන දහමක්. දේව් බමුණටත් නැති ඊටත් වඩා උත්තරීතරත්වයකින් පිහිටි නිසා තමයි දේව් බමුණු වඳින්නේ. මොකද දෙවියන්ටත් නිවන් අවබෝධ කරගන්න තමයි දෙවියොත් ප්‍රාර්ථනා කරන්නේ. දෙවියොත් ප්‍රාර්ථනා කරන්නේ මගපල සත්‍ය අවබෝධ කරගන්න. නීවරණ ධර්ම අයින් කරගන්න. මොකද දෙවියන්ට ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවනේ නේ. දෙවියොත් අතුරු දහන් වෙනවා. දෙවියන්ගෙත් මල් පර වෙලා යනවා. දෙවියන්ගෙත් මේ ඇඟෙන් මේ සුවඳ නැති වෙලා දුඟ දහමන්න පටන් ගන්නවා. ඒකට දෙවියනුත් දේවත්වයෙන් පිරිහෙනවා. දෙවියන්ටත් තියෙනවා මාන්න, සන්නහ මාන දිට්ඨි තියෙනවා. මිනිස්සුන්ගේ මනක් කල්පිත දෙවියා කියලා කෙනෙක් වෙනම ඉන්නවා. සැබෑ බුදුහාමුදුරෝ දේශනා කරපුලාද මේ මිනිස්සුયો හැටියට ඉඳලා මැරිලා ගිහිල්ලා ඉපදුණු දිව්‍යමය ශරීර මනෝකායවල වෙනම තියෙනවා. ඒක වෙනම. ඒකේ එක එක දේව නිකායන් වලට, ගෝත්‍රයන් වලට අදාළ දෙවිවරු ඉන්නවා. ඉතිහාසයේ අපේ හිටපු මහරජවරු, මහා සිටුවරු හිටපු අය දැන් ඔය සුමන සමන් දෙවියන් කියලා කියන්නේ මිනිස්සෙක් වශයෙන් හිටපු කෙනෙක් නේද? මාර්ගඵලලාභී කෙනෙක් හැටියට, දැන් දෙවියන් හැටියට, දෙවියෙක් හැටියට අදහනවා. එහෙම දෙයක් තියෙනවා. එතකොට බුදුවරු ආර්යයන් වහන්සේලා දෙවියන් ගැන කතා කරන්නේ ඒ ලෝකෝත්තර ඇසින්නේ දෙවියන් දැකලා, විශ්ව ඥාණයෙන් දෙවියන් දැකලා ඒ කතා කරන්නේ මේ දෙවියෝ ගැන. මේ දෙවියෝ ඉන්නවා, මේ දෙවියෝ වැඩම කරලා ඉන්නවා කියලා කියන්නේ ඒ විශ්ව ඥාණයෙන්. විශ්ව ඥාණයෙන් මේ දෙවියන් ගැන කතා කරන්නේ. අනිත් අය සංකල්පෙට, සංකල්ප වැඳ වැඳ ඉන්නේ. ඒ නිසා සංකල්ප වැඳ වැඳ ඉන්න ඕනේ නැහැ පිටුතුනේ. මේ තථාගත දර්ශනය අවබෝධ කරගත්තොත් දෙවියන් දකින්න පුළුවන්. දෙවියන්ගේ සාදුනාද දකින්න පුළුවන්. දෙවියන්ගේ මල් මාලා දකින්න පුළුවන්. දෙවියෝ යම් යම් ස්ථානෙට වැඩ වන්දනා කරන ආකාරය දකින්න පුළුවන්. දේව මණ්ඩල දකින්න පුළුවන්. සැබෑ සජීවීව.
දෙවියන්ගේ සැබෑ ස්වરૂපය දකින්න පුළුවන්. ඔවුන්ට තියෙනවා පින්නතුනි මේ ලස්සන ශරීර තියෙනවා. මැවුණු ශරීරනේ. සිහිනයක වගේ මැවිච්ච ශරීරය. මනෝ ශරීර. ඝන ධාතුවක් නෑ මේ දිව්‍ය ලෝක කියන ඒවා මේ මට්ටම් වලින් කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ මට්ටම් වලත් වාසය කරන දෙවිවරු ඇති. නමුත් විමාන තම තමන්ට විමාන තියෙන්නේ. තම තමන්ගේ සිහිනය තමන් දකින්නේ. මාරයාගෙන් නිදහස් වන්න. මාර දිට්ටි ගතන්නුතේ. මාරයාගේ දෘෂ්ටියක් නෙමේ පොදුන් සත්‍ය අරන් තියෙන පින්නතුනේ. සුද්ධ සංඛාර පුඤ්ඤෝය නයිද සත්තුප ලබ්බති. මේ සංස්කාර පිණ්ඩයක් මේකේ තියෙන්නේ නුම මාර දිට්ටියක් අරගෙන තියෙන්නේ. දැන් අපි නොගැලපෙන වැඩකට, වැරදි වැඩකට අපි පාවිච්චි කරන වචනේ මොකද්ද? මාර වැඩක් නෙමේක කියලා කියන. මොකක්ද ඒකේ අදහස? නොගැලපෙනවා, විධිමත් නැහැ, සාධාරණ නැහැ කියන එකට අපි අර්ථවත් කරන්න කියන්නේ මාර වැඩක් මේක. එහෙමනම් මෙන්න මේකමයි අපි කරගෙන තියෙන්නේ. මොකද්ද? මාර වැඩක් කරගෙන විධිමත් නැති දෙයක්, නොගැලපෙන දෙයක්, සත්‍ය නොවූ දෙයක්, අසත්‍යයක් අරගෙන තියෙනවා මාර වැඩක්. මාර දිට්ඨිගතන්නත. මාර දෘෂ්ටියක් අරන් තියෙන සංස්කාර පිණ්ඩයක් තියෙන්නේ. මම මගේ ආත්මය කියලා ගත්තා. මගේ ඇස කන නාසය දිව ශරීරය කියලා ගත්තා. මගේ දෘෂ්ටිය කියලා ගත්තා. මගේ ආගම, ජාතිය, වර්ගය, කුලය, මලය කියලා ගත්තා. මාර දිට්ඨිගතන්නතේ. මම ස්ත්‍රිය පුරුෂයා කියලා ගත්තා. හරි දෙයක් දරන් තියෙන්නේ නෑනේ. මාර දෘෂ්ටියක් කරන් තියෙන්නේ, වැරදි දෘෂ්ටියක් කරන් තියෙන්නේ. මාර දිට්ඨිගතන්නතේ. සුද්ධ සංඛාර පුඤ්ඤෝය නයිද සත්තුපලබ්බති. මේ සංස්කාර පිණ්ඩයට සත්‍යය කියන නම හම්බෙලා තියෙනවා. ලී කැලි ටිකක් එකතු කරලා කරත්තයක් හැදුවාම ඒකට මොකක්ද දෙන්නේ නම? කරත්තේ කියන නම වැටෙනවා. කරත්තයක් තියෙනවද එතන? කරත්තයක් නැහැ. සංස්කාර පිණ්ඩේ තියෙන්නේ. ලී කැලි ටිකක එකමුතුවක් තියෙන්නේ. දැන් ලී කැලි ටිකක් තියෙනවා අඩුමඩුවේ ලෑලි කියලා අපි ඒවට කියනවා. ලෑලි ටික හරි ගස්සලා පිළිවෙලට ගැහුවාම ඒකට අපි පුටුව කියනවා. පුටුව හරි නැහැ කියලා හිතන පුටුව කඩලා අටුව හදනවා. එතකොට ඒකට අටුව කියනවා. අටුව හොඳ නැහැ කියලා හිතනොත් අටුව කඩලා මඩුව හදනවා. එතකොට ඒකට මඩුව කියනවා. කොහෙද මේක සත්‍යය? කොහෙද ඒකාකාරික දෙයක්? කෝ ස්ත්‍රියක්, කෝ පුරුෂයෙක්, කෝ පුජ්‍යලයක්, කෝ ජාතියක්, කෝ ආගමක්, කෝ රටක්? දකින්න මේ විශ්ව ඥානය, මේ තලයෙන් දකින්න මේ දේ ඔබට පෙනෙනවද? මේ தත්වෙන් ඔබට දකින්න පුළුවන්ද මේ ලෝකය? මේ බණ ටික අහනකොට දෙව් බඹුන්ගේ වුණත් මොන ආගමික ජාතිකයාගේ වුණත් හිත සංසිඳෙනව නේද? ભેදය, වෛරය, ක්‍රෝධය නැතුව යනව නේද? හැම ආගමකට ගරු කරන්න නෙමෙයි තියෙන්නේ. ගරු කරනවා නම් මේ ධර්මයේ හැම මිනිස්සෙකගෙම හිතට දෙන්න ඕන. අන්න ඒකයි ගෞරවය කියලා කියන්නේ. එහෙම නැතුව මේ මෝඩයෝ වගේ හැම ආගමකට ගරු කරන්න ඕන කියලා මිත්‍යාවටත් ගරු කරනවා. අම්මා දිට්ඨියටත් ගරු කරනවා, මිත්‍යා දෘෂ්ටියටත් ගරු කරනවා. ඒව හොඳ වැඩ නෙමෙයි. ඒව හොඳ වැඩ නෙමෙයි. අප මිනිස්සෙකුට ගරු කරනවා කියන්නේ ඔහුව නෙවැරදි කරන්න ඕන, ඔහුව සම්මා දිට්ඨික කරන්න ඕන. එහෙම නැතුව ඔවුන්ගේ මිත්‍යාවට හිස නමන එක නෙමෙයි ඔබ කළ යුත්තේ.
සියලු සත්වයන්ට මෛත්‍රී කරනවා කියලා කියන්නේ සියලු සත්වයන්ට ධර්මය ලබා දෙනවා කියන එක වෙනතුනේ. මා මේ කරන්නේ මෛත්‍රී භාවනාවක්. සද්ධර්ම දේශනාවක් යන මෛත්‍රී භාවනාවක්. සද්ධර්මය අන් අයට බෙදා දෙනවා කියන්නේ මෛත්‍රී භාවනාවක්. කෙනෙක් සද්ධර්මයට යොමු කරනවා කියන්නේ මෛත්‍රී භාවනාවක්. කෙනෙකුට කේක් ගෙඩියක් නොදී කෙනෙකුට පුළුවන් නම් අපිට මේ ධර්ම දේශනා පෙන් එකක රේඩියක දීලා වයසක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට බණ ටික අහන්න කියලා අර කේක් ගෙඩිය වෙනුවට ඒ අම්මා කාලයක් බණ අහලා හිත සංසවා ගත්තොත් අපාගාමී කෙනෙක් නෙමෙයි නම් අපායට යන පාරමී නැත්තම් සද්ධර්මයේ රසවත් වෙනවා. එයා හයි. නමුත් ඉතින් పూర్ව ජන්ම ගතිත් එක්ක කරපු පව් වලට අපායට යන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න අය ඉන්නව නම් මේ කර්ම ගෙවන්න. ඒගොල්ලන්ට නම් සද්ධර්මයේ මිහිරි නෑ. එහෙමයි ඉන්නව පින්නතුනේ. ඒගොල්ලෝ විසින්ම තීරණය වෙලා තියෙන්නේ උප්පත්තිගත කර්ම විසඳ ගන්න ඕන කියලා. මුවින්ම කියා ගන්නවා නම් අපායට ගිහිල්ලා ඉන්න වෙයි කියලා කියනවනම් යනවම තමයි. දිවාරයේ නොවැටෙන ධර්ම කරුණ සෙවිය යුතුයි. මේ නිර්වාණය කියන ප්‍රදීපය තමා තුළ සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරගන්නේ නැතුව ප්‍රමාදයෙන් කටයුතු කිරීම භයානකයි. මිනිස්සෙගේ මරණය අහවල් වෙලාවේ කියලා කියන්න බෑ. මොන රෝගයකින් මොන පීඩාවකින් මොන අනතුරකින් මොන ව්‍යාසනයකින් කොයි මොහොතේ සිදු වෙනවද කියලා කාටවත් කියන්න බෑ. ඒකයි ලෝක න්‍යාය ලෝක ධර්මතාවයයි. බුදුහාමුදුරු ළඟ ආනන්ද හාමුදුරු වැළපෙනකොට ආනන්දේ මං කිව්වනේ මේ සංස්කාරක ධර්මයෝ මෙහෙමයි හැටි කියලා. මේක තමයි ස්වභාවය. මම මෙච්චර කාලයක් බණ කිව්වේ දේශනා කරේ මේ සංස්කාර ධර්මයන් ගැන නේද? අද වැළපෙන්න දෙයක් නෑ ආනන්ද. පටිච්ච සමුප්පාදේ හරි ගැඹුරුයි. අහලා පුරුද්දට දැනුමට ආවා. දැනුමට ඇවිල්ලා පුදුම ධර්මයෙන් අවබෝධයෙන් දක්ෂතාවයකින් සිටියා. නමුත් යථා අවබෝධය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නත් උනේ නැහැ. සැලකිල්ලක් දැක්වුවොත් බුදුහාමුදුරන්ගේ අර වත්පිළිවෙත් ටික කරගන්නත් බැරි වෙනවා. ඒ නිසා බණ ටික අහගෙන යනවා විමසුන් ධර්මයේ පිළිබඳව විමසන එක අඩු වුණා. ආනන්ද හාමුදුරු ඉදිරියේම දහස් ගාණක් රහත් වෙලා ඇති. එහෙම නේද? ආනන්ද හාමුදුරු ළඟ ඉන්නේ නැතිනේ හැම මොහොතකම. මොකද ආනන්ද හාමුදුරු රහත් උන්නේ. ආනන්ද හාමුදුරු බලාගෙන හිටියේ රහත් වෙන කෙනා දිහා බලාගෙන හිටියා. එයාගේ ඉරියව් දිහාත් බලන් හිටියා. බුදුහාමුදුරු බණ කියන වචන ටිකත් අහගෙන හිටියා. පරිවර්තනය වුණේ නැහැ. මේක තමයි ධර්මයේ ආශ්චර්යය. මේ දේශනය කරන මෙතෙන්දී එක්කෙනෙක් ධර්ම අවබෝධයටපත් වෙනවා. තව එක්කෙනෙක්පත් වෙන්නේ නැහැ. ඒ තමයි හැටි. පින්වතුනි ධර්මයේ සාමාන්‍යකරණයේ බවට පත් වුණාට පස්සේ ඒගොල්ලෝ ධර්මය මෙනෙහි කරන්නේ නැහැ. උපතින්ම ධනවත් පවුලක උපදින දරුවෝ ධනේ අගේ දන්නේ නැතුව වගේ. අපිට දහම වටපිටාවෙන් හැම තිස්සෙම ඇහෙනකොට මේකත් අව탁සේරුවට ලක් කරන්න ඉඩ තියෙනවා කෙනෙක්. ඒ කියන්නේ දැනුමා මම දන්නවා ඕකත් දන්නවා ඒ කාරණෙන් දන්නවා මේකත් දන්නවා ඔක්කොම දන්නවා.
ඉස්සෙල්ලා ගැලවෙන්න. පස්සේ රිලැක්ස් එකේ නිදහසේ සතුටින් ඉන්න. ගැලවෙන තුරු එක දිගට මහන්සි වෙන්න. ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. සක්කාය දිට්ඨිය නැත්තම්, විචිකිච්ඡා නැත්තම්, සීලබ්බත පරමාස නැත්තම් එච්චරයි. ඒකම අනිසංයෝජනයන්ගේ දුර්වලතාවය ඇති වෙනවා. කෙලස් ලොකුවට පිහාඹින්නේ බලවත් නැහැ. උදාහරණ දක්වලා තියෙන පියාපත් සිඳුරු කුරුල්ලෙක් වගේ කියලා. කියන්නේ කෙලස් බල සම්පන්න නැහැ. අන්තගාමී නැහැ. මිනී මරා ගන්නෑ. වසවිස කවා ගන්නෑ. අතුරුකම් කරන්නේ, වෛරකම් කරන්නේ. හරි ස්වභාවිකව ලද දෙයින් සතුට වෙලා තිබුණොත් කාලා නැත්තම් බඩගින්නෙන් ඉඳලා ගෝණි පඩංගුවේ හරි නිදාගෙන අර සන්තෝෂෙන් ඉන්න පුළුවන් අවබෝධාත්මක ජීවිතයකට. කා කොටාගෙන මරාගෙන ධනයට, බලයට, නිලයට වැඩ කරන්නේ. එන විදිය බාර ගන්නවා. එන විදිය බාර ගන්නවා. එහෙම බාරගෙන ඉඳලා කවදකාරී පිනතුනේ Tamanට මරණයත් එනව කවදකාරී. ඒකත් බොහොම සන්තෝෂෙන් බාර ගන්නවා. ඒකට බය වෙන්නේ නෑ, විලාප තියන්නේ, තරල දුවන්නේ. සමගැනීමේ අවස්ථාව ආවා කියලා බොහොම සන්තෝෂෙන් ටටා බායි කියලා thank you කියලා යනවා. ඔතෙන්ට දිනුනොත් හිත හදවතින්ම කියන්න ඕන එක, හදවතින්ම එන්න ඕන එක, යත අවබෝධයෙන් එන්න ඕන එක. බොරුවට කියන්න එපා කිසි දෙයක්. විශ්වයත් එක්ක බොරු කරන්න එපා. විශ්ව දහමත් එක්ක බොරු කරන්න එපා. විශ්ව දහමක් එක්ක බොරු කරන්න. පින්නතුනි, මේ ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ ධර්මය දේශනා කරන ඒ නැගී සිටින ඥානය ඔබටත් පහළ වෙන්න ඕන. ඒකට කියන සදහම් ඇස. බුදුන් දැක නිවන් දකින සදහම් ඇස. ඒ සදහම් ඇසින් තමයි පින්නතුනි මේ විශ්ය ප්‍රබෝධනයකින් තොරව ඒකාත්මික යථාර්ථය සත්‍ය තථාගතත්වයේ පේන්නේ විශ්ව ඥාණයට. ඒ විශ්ව ඥාණයට සමවැදිලා තමයි පින්නතුන්ට ධර්මානුශාසනා සිද්ධ කරන්නේ. ඒ විශ්ව ඥාණයටම පිවිසි කෙනෙක් මා අභිමුඛව සිටියොත් මට අගේට සෝද සාකච්ඡාවක් ඒ විශ්ව ඥාණයේ ඉඳන්ම කරන්න පුළුවන්. ඒ විශ්ව ඥාණය පරිහරණය කරන අය නැති වුනහම
අනේ මිනිස්සුන්ගේ තේරෙන මට්ටමට ඇවිල්ලා මේ මිනිස්සුත් එක්ක කතා බහ කරන්න වෙනවා. උදාහරණයක් ගත්තොත් ඔබ වුණත් චූටි ළමයි 3-4 දෙනෙක් අවුරුදු 7 8 9 10 චූටි ළමයි කට්ටියක් ඉන්න තැනකට කතා බහකට ගියොත් ඔබ මොකද කරන්න කියලා මට කියන්න. ඔබ චූටි ළමයි ගන්නට වෙනව නේද? ඇවිල්ලා ඒ චූටි ළමයි එක කතා බහ කරන්නේ එහෙමයි. ඔබ කොච්චර මහාචාර්යවරයෙක් වුණත් එහෙමයි. ඉතින් අපිටත් ඒකම තමයි වෙන්නේ. මේ පුතත්ජන ලෝකයේ ඉන්න පොඩි ළමයිගේ ගානට නැමිලා කුඩා වෙලා ඇවිල්ලා ඒගොල්ලොත් එක කතා බහ කරනවා. ඉතින් ඒ වෙලාවට හිතනවා චූටි ළමයි මෑතුත් චූටි ළමෙක් වෙන්නේ නැති කියලා. එයා චූටි ළමෙක් නෙමෙයි, එයා චූටි ළමෙක් වගේ කතා කරනවා. ඒක තමයි රංගනය. මේක නෙමෙයි රංගනය. මේ තමයි හැබෑ ස්වභාවය. අර්ග තමයි රංගනය. මොකද චූටි ළමෙක් වගේ වීම. ඒ කියන්නේ මොහොඩෙක් වගේ වීම තමයි රංගනය. නිසා සමහර අය දෙක පටලවගෙන මේකට රංගනය කියලා ඒක හැබෑ தත්ත්වය කියලා සමහර අය හිතනවා. එයාට කියන්න ඕන මේක තමයි හැබෑ தත්ත්වය, ඒක තමයි රංගනය. පොඩි ළමයි වගේ වෙන. දැන් ඔබට පොඩි ළමයි කතා කරන රංගනය නේද එතෙන්ද තියෙන්නේ. අන්න ඒ වගේ තමයි. එතෙන්ද තමයි රංගනය තියෙන්නේ. ඒක හැබෑ தත්ත්වය නෙමෙයි. කාටවත් ලොකුවට රඟපාන්න බෑනේ. පොඩියට මිසක්. ලොකුවට රඟපෑවොත් ඒ වැඩි රඟපාන්න හම්බෙන්නේ නැහැ, අවු වෙනවනේ. රඟපාන්න බෑ. අනිත් එක මේ ලෝකේ සංස්කාර ලෝකෙ මොකට රඟපානවද? රඟපෑමක් දැම්මොත් අම්මා තාත්තා කෙනෙක් වගේ ඒ ළමයාගේම යහපත පිණිස මිසක් වෙන වැඩකට නෙමෙයි. පොඩි ළමයි රවට්ටලා කෑම කවන්නේ. ඒ නිසා අපේ යහපතකට නෙමෙයි අපි රඟපෑමක් දැම්මොත් දාන්නේ ඒත් ඔබේ යහපතට. මොකද ඔය ඇත්තෝ මේ ධර්මයේ ගන්න ඕන නිසා. මේ ධර්මයේ පිහිටන්න ඕන නිසා. එනතුනේ හොඳට ධර්මයේ වැටහෙන වේලාවල් තමයි රාත්‍රී 2ක් 4ක් ඇතුළත. පුළුවන් නම් නැගිටලා ධර්ම කරුණු තේරුම් ගන්න මහන්සි වෙන්න රාත්‍රී 2ක් 4ක් වගේ ඇතුළත. මොකද හේතුව වැඩිපුරම අපේ මනස අපි භාවිතාවෙන් තොරව නිශ්චලව තියපු මොහොතක් බාහිර සිතුවිලි දහයන්ගෙන් ඈත් වෙලා ධර්මයක් ගැඹුරින් හොයාගෙන යන්න පුළුවන්. මේකත් හරියට වෙනතුනේ අර පාස්වර්ඩ් එකක් වැරදිලා හරියට ගහ ගන්නවා වගේ වැඩක් තමයි. කොහෙන් හරි වැරදීමක් සිද්ධ වුණා. නමුත් වාර කීපයක්ම එක එක විදියට නේද මාරු කරලා ගැව්වාම එක වෙලාවක ඔන් වෙනවා. ඒ වගේ තමයි පිළිතුරේ පොඩි වැරද්දක් කොයි බහරි පොඩි ඉෂුව එකක් එරර් එකක් තියෙන්නේ. ඉතින් අපි හරියට ධර්මයේ විමර්ශනය කියලා කියන්නේ ඒක නැවත නැවත ඇප්ලයි කරනවා වගේ වැඩක්. ඒක නැවත නැවත ඇප්ලයි කරාම එක වෙලාවක මොකද වෙන්නේ? ටක් ගාලා වැටෙනවා. අන්නේ මොහොත අහු වෙනකන් තමයි මේ වැඩේ කරන්නේ ඔබ. හරියට ට්‍රැක් එකට එනවා. අන්න එතෙන්ට ආපු ගමන් ඔබ මේ විශ්ව ඥානය උදා කර ගන්නවා. එහෙම උදා කර ගන්න අය ඉන්නෝ ඉඳලා හිටලා අපිට කියනවා දේශීයව හෝ විදේශීයව ඈත ඉඳන් බනහන අය සතුට භුක්ති විඳිනවා. ඒ ගැන සන්තෝෂයි. මොකද අපි මේ ධර්මය කියලා අපිටම එපා වෙනකොට සමහරලාට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා නේ කියලා අවබෝධය තමන්ගේ. එතකොට හරි සන්තෝෂයි. නැත්නම් අපිට හිතෙනවා මේ අපි කරන දේ හරි නිෂ්ඵලයි කියලා. සක්කාය දිට්ඨිය තමන්ගේ ශරීරයෙන් එලවගෙන
සන්තෝෂ වෙන අය ඇවිල්ලා කියනවා අනේ හාමුදුරනේ මං එලව ගත්තා මගේ සක්කාය දිට්ඨිය. දැන් මට හරි සහැල්ලුයි. දැන් මා ළඟ නැහැ සක්කාය දිට්ඨිය. සමහර අය නම් ඉතින් මාව ටෙස්ට් කරන්නත් ඉතින් බොරු කියනවත් ඇතියලා නේ කියලා ඇවිල්ලා. ඒක ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. එහෙනම් බොරුවර කියපු අයත් අපි අල්ලලා තියෙනවා. කරකවල ප්‍රශ්න දෙකක් හරි තුනක් හරි අහපු ගමන් බොරු කියන කෙනා වැටෙනවා පින්නතුනේ. ඒ බොරු කියන්න බෑ. වැඩකුත් නැහැ. අනිත් එක මේ දේවල් අපි දෙන දේවල් නෙමෙයි තමා තුලින්ම තමන් භුක්ති විඳින දේවල් මිසක් හාමුදුරුවෝ ඕන්න දැන් ඔයා මාර්ගඵලයි කිව්වම මාර්ගඵල වෙන්නේ නැහැ. එහෙනම් මම ඔය ඔක්කොටම මාර්ගඵලයි කියලා සාතික දෙනවා. එහෙම දෙන්න තිබ්බනම් එහෙමනම් මාර්ගඵලේ යන්නේ මෙලාකට මුළු ලෝකෙටම දීලා. එහෙම වෙන්නේ නැහැ. මේක තමා තුළ ඇතිවන ප්‍රත්‍යක්ෂතාවයක්, රිලැක්සේෂන් එකක් මිස මේ හාමුදුරුවෝ විසින් දෙන සම්මානයක් නෙමෙයි. තමා තුළින් භුක්ති විඳින දහමක් අත්‍යක් මිස මේක ස්වාමීන් වහන්සේට දිය හැකි දෙයක් නෙමෙයි. සංස්කාර පීඩාව, ඉන්ද්‍රිය පීඩාව අභිභවා ගිහිල්ලා තමන් මමත්වයක් නැති කෙනෙක් බවට පත් වෙලා සතුටටපත් වෙන එකයි කරන්නේ. මේ සමාජ තලයේ ඉඳගෙන නම් බින්දුතරේ කවදාවත් නිවන් දකින්න බෑ කියලා හිතුණා. සමාජ තලයේ බින්දුතරේ ස්වභාවික ඉන්න මිනිස්සෙක් පිළිගන්නවත් සූදානම්ද කියලා මට ගැටලුවක්. සමාජයේ ඉන්නේ එක්තරා විදියක මේ මවාගත්ත චරිතයක් මේ නඩත්තු කරන පිරිසක් නේද? සමාජ තලයේ ඉන්නේ මවාගත්ත චරිතයක් නඩත්තු කරන පිරිසක්. ස්වභාවික ඉන්න මිනිස්සෙක් දැක්කොත් ඒ මිනිස්සු හිතයි දුබලෙක් කියලා. එහෙම නැත්නම් හිතයි මෝඩෙක් කියලා. එහෙම නැත්නම් මිනිස්යාව සිනහවට පවාලක් කරાવી. මොකද මේ මිනිස්සු ලොකු කරගෙන තියෙන්නේ ධනය, බලය, ලොකුවට ලොකු වචන, ලොකු කම්, ලොකු සයිස්. මට නම් ඔළුවේ කැක්කුමයි. ඒ වගේ මිනිස්සු ආශ්‍රය කරන්නේ. ඇයිද ගෙම්බෝ වගේ පුම්බගෙන ඉන්නේ හැමතිස්සෙම. මම ඔය ආශ්‍රය කරනවනේ හිටියාම ලොකු චරිත මහාචාර්යවරු, අරචාර්යවරු, දේශපාලඥයෝ අර මේ ඉන්න අය ඉන්නවා. හැම තිස්සෙම ඉන්නේ ගෙම්බෝ වගේ. එහෙම හුලං අල්ලගත්ත ගමන්මයි ඉන්නේ. මටත් ඉතින් හරි අමාරු මාත් හරියට මාත් බොහොම අමාරු හුලං අල්ලන් ඉන්නවා. යන්තම් මේ පන්සලට ආවම රිලැක්ස් වෙනවා. ඉතින් මට හිතුණා අනිත් මිනිස්සු කොහොම පීඩාවක් විඳිනව ඇද්ද කියලා. මේ ලෞකික ලෝකේ ලෞකික සමාජයේ මොනතරම් දුර්වලයිද මොනතරම් අපහසුයිද කියලා මට හිතුණා. ඒකනේ පින්නතුනේ මේ ආර්ය මාර්ගයට එන්න ඒගොල්ලෝ නිදහසට කැමති. සමාජයෙන් අයින් වෙන්න කැමති. පාඩුවේ ඉන්න කැමති. ඒගොල්ලන්ට ඕනේ නැහැ මේ කීර්ති ප්‍රසිද්ධ ප්‍රශංසා මහා ලොකු ජනගහන ඒ මේ මුකුත් ඕනේ නැහැ. අහිංසක මිනිස්සෙක් හිටියොත් ඒ මිනිස්සයාට අනුකම්පා පිණිස ධර්මය කියන්නේ කැමතියි. ඒ වෙලට මේ වේස පෙරලගෙන ගිහිල්ලා උගන්නන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳින් මතක තියාගන්න පිළිතුරේ තමන්ගේ ඥාතියෙකුට, තමන්ගේ සහෝදරයෙකුට, තමන්ගේ හිතවතෙකුට, තමන්ගේ ස්වාමියට, ස්වාමි දියණියට ධර්මයේ හැරෙන්නට වෙන උතුම් දෙයක් නම් දෙන්නේ නැහැ. හැබැයි මාර බලවේග කියලා කියන්නේ මාරයා කියන්නේ මහා පුදුම දක්ෂ කෙනෙක්. එයා නිවනෙන් මඟ හරවන්න පුළුවන් හැම මාර්ගයක්ම අනුගමනය කරලා කොහෙන් හරි ඉෂුව එකක් එකක් හදලා යාව එළියට ගන්න පුළුවන් නම් ගන්නවා. සමහර මිනිස්සු ඉතින් ඒකටම රෙඩි වෙලා ඉන්නවා.
ඉතින් මෙහෙට හොඳ හොයන්න આવොත් මං හොඳ පෙන්නනවා නිවන පෙන්නනවා. නරක හොයන්න આવොත් මං නරක පෙන්නනවා නරක ගෙනියන්න දෙනවා. මොකද අපේ ස්ථානේ මල් වැවෙනවා වගේම කුණු එකතු වෙනවා. ඉතින් කුණු ගෙනියන්න ට්‍රැක්ටර් ආවම කුණු පටවනවා. මල් ගෙනියන්න ආවම ඒගොල්ලන්ට මල් දෙනවා. ඒ නිසා ට්‍රැක්ටර් ආවොත් ට්‍රැක්ටර් වලින් කුණු ගෙනියන්නත් පුළුවන්. මල් නෙලාගෙන යන වට්ටියක් අරන් ආවොත් මල් නෙලාගෙන යන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නෙලාගෙන යන කෙනාගේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අරයි යන කෙනාගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ ඒකට. එනිසා ආනන්ද හාමුදුරන්ගේ පන්සලට ගිහිල්ලා ඔබ කුණු අරන් ආවද මල් නෙලන් ආවද කියලා බලන එකයි කරන්න තියෙන්නේ. ඕනම ගෙදරක තියෙනවා. මිනිස්සු එනවා එහෙම. එහෙම ඉන්නෝ ඩැනේජ් වලවල් සුද්ධ කරන්න එන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට ඒව සුද්ධ කරගන්න දෙනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අඩලුහුණුකම් වැරදි අඩුපාඩුකම් දැක්ක මිනිස්සු ඉන්නක ලෝකේක අපිව වැරදි අඩුපාඩුකම් අරවට මේවට දාන්න නේද? ඒසු බලන එක අහන්න දෙයක් කරන්න දෙයක් නැහැ. ඔබටත් එහෙමයි. ඒක ඔබට මට කාටත් සාධාරණ ලෝක ධර්මතාවයක්. එතකොට අර දේවල් පිළිබඳව මේ මිනිස්සුන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන ඌරන්ට කේක් කවන්න බෑ නෙම කියලා ඉන්නයි තියෙන්නේ. ඔබට එහෙම මායя බාධා කරනවා අනිත් පැත්තේ මාර ආවේශ වෙච්ච මිනිස්සු බාධා කරනවා. මේ දෙකම ජය ගන්න ඕන. සක්කාය දිට්ඨිය එලවා ගත්තට පස්සේ නම් ලොකු සහනයක් ලැබේවි ලොකු සැහැල්ලුවක් ලැබේවි. ඔබ ළඟ තියෙනවද තාම සක්කාය දිට්ඨිය ඉන්නවද? ධර්මයේ තොইলේ නටන්න සක්කාය දිට්ඨිය ඉගිලා යනතුරු තේරුණාද? බුදුහාමුදුරන්ට දේශනා සක්කාය දිට්ඨිය එළවන ඇදුරුතුමා කියලා කිව්වා බුදුහාමුදුරන්ට. මහසෝනගේ දිට්ඨිය නෙමෙයි. සක්කාය දිට්ඨිය එළවන ඇදුරුතුමා. මාත් එහෙම තොইলකාරයෙක් තමයි. මොන දිට්ඨියද මේ එළවන්න මේ තොইলේ නටන්නේ? සක්කාය දිට්ඨිය එළවන්න. සක්කාය දිට්ඨිය වෙනතුනේ එහෙම මේ චාප්පුවෙන් කිව්වයි කියලා යන්නේ නැහැ. හොඳට බෙර ගාලා යක් බෙර ගාලා තඩබඩ ගාලා නටලා ලොකු වැඩ දාලානේ මේ නේද ගිනි පන්දම් පත්තු කරලා තුම්වල ගාලා සාමාන්‍ය මහසෝනා සීරිය කයව ගන්නේ. සක්කාය දිට්ඨිය ගන්න කොච්චර අමාරුද? මුළු ඇඟම මස් නහර වල වෙලාගෙන ඉන්නේ පින්නතුනේ සක්කාය දිට්ඨිය. තේරුණාද? සක්කාය දිට්ඨියේ ඉන්නේ මුළු ඇට මස් නහර වෙලාගෙන ඉන්නේ. දැනෙන්නේ නැද්ද? එයා ගලවල මෙතන යවනවා කියන්නේ පින්නතුනේ මරණය හා සමාන දෙයක් අත්දැකීමක් ඒක. මලා කියන අත්දැකීම එදාට ප්‍රකාශනය වෙනවා. මලා කියන අත්දැකීම. අර නාමික පුජ්‍යලයා මිය යනවා. බුදුහාමුදුරුවෝ බණ දේශනා කරලා ධම්මචක්කපවත්තන සූත්‍රය නේද? මේ ඇති වෙන චක්‍රය පෙන්නලා චක්‍රය බින්දා. ඊට පස්සේ කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා. දිත්තේ නිදහස් කරා අන්තයකට වැටෙන එකෙන් නිදහස් කරා.
මොනම අන්තයකින්වත් තවත් වැටෙන්නේ නැති මජ්ක්‍ධිමා ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. දෙහයකට මැදි වුණු මධ්‍යම ප්‍රතිපදාවක් නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. කිසි වෙලාවක දෙහයකට හසු නොවන මධ්‍යම ප්‍රතිපදාව. අපේ අය හිතන් ඉන්නේ මේ දෙකකට මැදි වෙච්ච මධ්‍යම ප්‍රතිපදාව කියලා නෑ. අර මේ වචනේම අහලා නෑනේ සමාජෙන්නේ. සමාජේ කොයි බගුවත් එහෙම අහන්න ගියාට මේ වචනේ අහන්න හම්බෙන්නේ නෑ පිටුතුනේ. ඒක මේ උතුම් ප්‍රත්‍යක්ෂතා ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් ඇරෙන්න අහන්න හම්බෙන්නේ නෑ. දෙකකට මැදි වෙච්ච මධ්‍ය ප්‍රතිපදාවක් නෙමෙයි. දෙකකින් කිසිවකට කිසිවෙටක දිත්තයකට හසු නොවන මාර්ගයක් බුදුහාමුදුරෝ දේශනා කර මධ්‍යම ප්‍රතිපදාව. අන්න එතනින් තමයි පින්නතුනේ මේ ධර්ම චක්‍රය සදහම් ඇස බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම චක්ෂුෂේ පහළ වුණේ එන්නේ මේ දිත්තයෙන් මෙදීම නිසා. නැත්නම් ලෝකයෙන් මෙදීම නිසා. ඉන්ද්‍රිය ඉක්ම වූ නිසා, අතීන්ද්‍රිය ඥානයක් පහළ වූ නිසා. ඔබට තියෙන ඉන්ද්‍රිය ඥානයක්ද අතීන්ද්‍රිය ඥානයක්ද? ඉන්ද්‍රිය ඥානේ ඉන්නවා. ඉතින් පරිම ඉන්ද්‍රිය ඥානෙන් මේ ධර්මය අහන්න කොයි වෙලාවක හරි ඔබපත් වෙයි අතීන්ද්‍රිය ඥානෙට. මොකද මේ ධර්ම දේශනාව අතීන්ද්‍රිය ඥානෙට උපකාරක දේශනාවක්. ඉන්ද්‍රිය ඥානය කියන්නේ වෙනතුනේ මහා පුදුම මේ ඔළුව කැක්කුමක් නේ. ඉන්ද්‍රිය ඥානය කියන්නේ සාපේක්ෂිත ඔළුව කැක්කුමක්. සම්මුතියක් නේ. සම්මුති ඥානය කියලා කියනවා. ඉන්ද්‍රිය ඥානය කියනවා. සාපේක්ෂිත ඥානය කියනවා. දිත්වයේ දහම කියලා කියනවා. ඒක හරි කරදරයක්. මෙතනින් එළියට එන්න ඕන. කොහොමද මෙතනින් එළියට එන්නේ? මනෝ භාවයන් සියල්ල සුවිසුද්ධ අහෝසි කරන්න ඕන. මොකද කරන්න ඕන? මනෝ භාවයන් සුවිසුද්ධ අහෝසි කරන්න ඕන. අන්න ඒකට තමයි සම්මා සංකප්පය කියන්නේ. නිකන් මේ ලේසි පාසු එකක් නෙමෙයි සම්මා සංකප්පය. සම්මා දිට්ඨිය කිව්වම හරි ලේසි පාසු එකක් කියලා හිතෙන්න පොතේ නෑ. දහම් පාසල ඉගෙන ගත්තේ අපි එහෙමයි නේ. දසවස්සක සම්මා දිට්ඨිය කියන්නේ. ඒක බොහොම සරල කරලා වචන ටිකක් ඉගෙන ගත්තා. ඒ නිසා කවදාවත් වෙනතුනේ ධර්මයේ සරල කරන්න කියලා කියන්න එපා. කියන්න මට ධර්මයේ තවත් ගැඹුරින් දේශනා කරන්න කියලා. ඒ ගැඹුරින් දේශනා කරාම තමයි තමන්ට අභියෝගයක් තියෙන්නේ නේ. හරි. සරලව දේශනා කරාම අභියෝගයක් නැහැ නේ. හිතන්න දෙයක් නැති වුණාම හිතන්නේ නැහැ නේ. ඒ නිසා ඔබ කිවිය යුත්තේ ඊට පස්සේ ළඟට ඇවිල්ලා ස්වාමීනි තව පොඩ්ඩක් ඒක ගැඹුරින් මට දේශනා කරන්න තව ටිකක් ගැඹුරින් ඒක තව ඩිංගක් ඒක සරලව දේශනා කරන්න කියලා කියන්න එපා. එහෙම කිව්වහම ඔබ නිකමෙක් වෙනවා. ඔබ විදර්ශනා දූරයක් වෙන්න ඕන. ඔබ විමර්ශනය කරන්න ඕන එක මට කියලා කරව ගන්න එපා. දැන් ඔබ යනවා මේ ව්‍යායාම පන්තියකට. ව්‍යායාම පන්තියකට ගිහිල්ලා ඔයාලට කියන ටිප් 10ක් ගහන්න කියලා. ටිප් 10ක් ගන්න කිව්වම දෙකක් තුනක් ගහලා නැගිටලා කියනවා මං 3ක් ගැහුවා. සර් අනිත් ටික ගහන්න. ඒක හරි ෂෝක් වැඩක් ඒක. මීටර් 400ක් 500ක් දුවන්න තියෙනවා. ඔව් මීටර් 200ක් විතර දුවනකොට හති. ඒගොල්ලෝ කියනවා අනිත් 400.
අනිත් ටික දුවන් සර් දුවන් ඔයා දුවන් එක කියනවා. ඒ සර් දුවලා ඇවිල්ලා කියන හරි වුණ මං ගෝලයට උදව්වක් පිණිස ඒ ටික දීුවා. ගෝලයා ඔලිම්පික් දිනයි නේද කවදාකාරී. ඉතින් අන්න ඒ වගේ Tamanට සම්මර්ෂණය කරන්න තියෙන දේ කිසි කෙනෙක්ගෙන් කොපි කරන්නත් එපා කාගෙවත් අහන්නත් එපා. අපි කරේ එහෙමයි. අපි ප්‍රශ්නයක් අහන ලේසියෙන් ලැජ්ජයි. ඇයි අපි තත්ත්වයට හොඳ නැහැ. එහෙම එකක් තිබ්බා. තත්ත්වයට හොඳ නැහැ. මම මේක හොයා ගන්නවා. මම නිකන් මොකටද සෙකන්ඩ් වෙන්නේ? කාටවත්. හොයලා හොයන්නම බැරි වුණොත් ඇඬෙන්න සයිස් එකට ආවොත් අහනවා. නැත්තම් අහන්නේ නැහැ. මොකද ඒ තරම් මහා තිබුණාගේ ලොකුකමක්. ඒ ලොකුකම තමයි අපේ ජයග්‍රහණයට හේතු වුනේ. ඒක තිබේ නරක පැත්තට නෙමෙයිනේ හොඳ පැත්තට. මේකට උත්තර හොයා ගන්න ඕන. අපිම සංවර්ධනය වෙන්න. අපිම ගොඩ නැගෙන්න ඕන. අපිට දෙවෙනි වෙන්න බෑ. ලැජ්ජයි. මාරයටවත් පරාද වෙන්න බෑ. දිනන්න ඕන. කෙසේ හෝ ඔබට ඔබ පමණයි. අත්තාහි අත්තනෝනාතෝ කුතෝ පුත්තා කුතෝ ධනං කෝ දරුවෝ කෝ ධනය කෝ යාළුවෝ ඔබට පමණයි. ඒ නිසා අන්නේ අවස්ථාව ඒ මල ඇඳ ඒ ලෙඩ ඇඳේ ඉඳගෙන ධර්මය ඔබ හැමදාම ගවේෂණය කරනවා කියලා හිතලා ගවේෂණය කරන්න ඉක්මනින් ඔබට ධර්මය දකින්න ශක්තිය ලැබේවි. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.